හොඳයි අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙනසුරාදාවක් අපි පුරුදු පරිදි මේකට ඔරලෝසු පැයෙන් පැයකමාරක් විතර ගන්න බලාපොරොත්තු වෙනවා සමහර විටක ටිකක් දික් වෙන්නත් ඉඩ තියෙනවා පාලිය කුටි සාංශිකේ අනුකම්පාව මත ඉතින් මේ පළවෙනි විනාඩි ස්වල්පේ අපි යෝගාශ්‍රම සංස්ථාවේ විවස්ථාව කියීමේ සම්ප්‍රදාන කුල ආරම්භයක් ලබා ගන්නවා ඒක අපි කරන චාරිත්‍ර ඊට පස්සේ අපි දීඝනිකායේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අපිට අදාළ දවසට අදාළ කාරණා වර්ගන විවෘත ධර්ම සාකච්ඡාවකට පොට පාද ගන්නවා. ඒ අතරමැද අපි ආරාධනා කරනවා තම තමන්ගේ කමඨාන් සුද්ධ කිරීමක් ප්‍රශ්නයක් ප්‍රකාශයක් විචනයක් තියෙනවා කරුණා කරලා විවෘත ධර්ම සාකච්ඡාවක් වර්ගයෙන් සම්බන්ධ වෙන්නේ කියලා. ඒක තමයි අපේ සාමාන්‍ය චාරිත්‍රය. නමුත් අද ඊට වැඩිය විශේෂ දෙක තුනක් තියෙනවා. එකක් තමයි මේ කාලේ සිඩ්නි නගරේ ඉන්න කට්ටිය මම හිතන්නේ 70ක් විතර වගේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලෝ දුරස්ත භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙනවා. ඒගොල්ලන්ට මේ වෙලාව උදේ මම හිතන්නේ 11 12 වගේ වෙන්න ඇති. ඉතින් ඒගොල්ලෝ හැමදාම 8:00 9:00 මයිත් එක්ක මේ වගේ දුරස්තව සම්බන්ධ වෙනවා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල. ඉතින් අපි චන්ද්‍රරත්න හම්සරෝ දන්නවා මම මේ වෙලාවේ මේ වැඩේ කරන නිසා ඒගොල්ලන් කියලා තුනා අපේ මේ නිසන්වනේ මේ සම්බන්ධයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ 9 ඉඳලා 10 වෙනකන් පස්නාහිර පළාතේ බුද්ධ ආගම පිළිබඳ බුද්ධ ආගම විෂය පිළිබඳ ගුරුවරුන්ගේ මම හිතන්නේ 3 වෙනි සතිපාසල වැඩසටහන යනවා. ඒකටත් මට ආරාධනා කරලා තිබුණා. ඉතින් මම කිව්වා මේ වාතාවරණයේ යටතේදී අපි ඒකට සම්බන්ධ වෙනකොට අපි කැමැති. අපි මේ පුළුවන් තරම් ඒගොල්ලත් එක්ක අත්වල බැඳගෙන යන් කියලා. ඉතින් ඒකට අපේ ධම්ම සාගර ස්වාමීන් වහන්සේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේ සහ 13 කුටි ස්වාමීන් වහන්සේ සූදානම් වෙලා ඉන්නවා. භාවනා වැඩපිළිවෙලක් මෙහෙවන්න හෝ ආරම්භක සැසිවාරයට දුරස්තව සම්බන්ධ වෙන්න. ඉතින් මම මේ ටික සම්බන්ධ කරන්නේ අපි මේ කාලේ තියෙන වටිනාකමත් අද රටේ තියෙන තත්ත්වයට අනුව මේ දුරස්තව අපි සම්බන්ධ වුණත් අපි සතිපවුලක් විදියට කොච්චරක් සමීපව සම්බන්ධ වෙලා ඉන්නවද? ඉතින් ඒකට සුමානක විතර කාලයක් ඉඳලා රංජන් මහත්තයා සැලසුම් කරලා අද දවස් තෝරාගත්තා දෙන්නේ හඳුන්වා දීමට නිසන් වන්ට සතිපාසලටයි ඒ දයරත්නායක මහත්තයත් අපේ සුනිල් කාර්යකරන මහත්තයත් ඉතින් අපි ඒකට එනවා ව්‍යවස්ථාව කියවලා සූත්‍ර කොට ඉදිරිපත් කරාට පස්සේ අපි මේ පිළිස හඳුන්ලා දීලා අපි කොහොමද මේගොල්ලොත් එක්ක අත්වල බැඳගන්නේ මේගොල්ලන්ගේ පැමිණීම අපේ ගමනට සුභාශිංසනයක් ඒ වගේම හඳුන්වා ගැනීමක් එහෙම නැත්නම් ඒක පැතිරෙන යන බවට ලකුණක් වශයෙන් සුබ ලකුණක් විදිහට මම හඳුනා ගන්න අතර අපේ සම්බන්ධ වෙන සියලු දෙනාටමත් හඳුන්වා දීලා ඒගොල්ලෝ ලව්වා කට උත්තරයක් කරන උසාවියේ නඩුව බාර ගන්න යන්නේ අපි. ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම පල්ලියට තමයි බර මොකද ඒ කරන හැම ප්‍රකාශයක්ම ලේඛනගත වෙනවා. අපි ඊට පස්සේ බොක්සිං කොට්ටයක් වගේ පාවිච්චි කරනවා පංච් කරන්න. ඒක බය වෙන්න එපා. එහෙම ඇත්තටම කරන්නේ නැහැ. මොකද එහෙම කරනවා රංජන් මෙලාට ඉතුරු වෙන්න විදියක් නැහැ. ඉතුරුලා ඉන්නේ ඉතින් සිඩ්නි කට්ටිය සන්තෝෂ වෙනවා ඇති රංජන් සම්බන්ධ වෙනවා දකින්න. කීපාර රංජන්ගේ මල්ලිත් පවුල පිටින්ම ඇවිල්ලා සම්බන්ධ වුණා. ඉතින් මම හිතනවා මේ විශේෂව හඳුන්වා දීම සම්බන්ධයෙන් මේ වෙලාව ගත්ත ඇති. මම 13 කුටි ගරු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අපිව දැනුවත් කරන්නයි කියලා යෝගාශ්‍රම සංස්ථාවේ ව්‍යවස්ථා දෙවෙනි කොටස සභාගත කිරීමෙන් අපේ සම්ප්‍රදාන කුල සැසිවාරයට ආරම්භය ලැබලා දෙන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. සිතේ පරිවර්තනය ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතු. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිනිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන්. වත්හොස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතු. සල්ලේඛං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පේහින කාතබ්බා ආමිසත්ථාය ලෝලතායි යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බොමලු අමදමින්ද ගඳ දුම් අල්පහන් නෑදෑ පුදමින්ද
දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇති වෙන සේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසි ලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝ භංතේවං රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහෙයින් ශීලාභරණය මෙමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුය. අත්ත කිලමතාණු යෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසි ලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසංතානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා ධූතාංගාදී ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදෙන්නසේ කළ යුතුය. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදී තබ්බං යයි වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදී මුදලට දීම අරමුදල් පිහිටුවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගිය වී නම් නැවත බහර නොගත යුතුය. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. ඒතර මේක අර භික්ෂුන් වහන්සේලා සඳහා හදපු එකක්. ඉතින් අපිත් හිතනවා අනික් කට්ටියත් කවදාද භික්ෂුන් වහන්සේ නමක් වෙයි කියලා. ඒකට මම පාඩා හිටිනවානේ. හැබැයි ඉතින් මේ ලොකු ස්වාමීන් වහන්සේගේ අදහස් ටිකක් ඒ අපවත් වෙන්න ඉස්සර ලියපෙව්වා. දැන් ඔය අපි කියවන්නේ දුන්නේ ඒක සුමානකට දෙකට සැරයක් ඔක්කොම කියවන්න කියලා තියෙනවා. අපි එහෙම කියවන්නේ
භාගේ කියවනවා කාටත් වගේ දැනුම් දෙන්න අපි ගොඩක් කඩලා තියෙනවා. ඒක නෑ කියන්නේ. නමුත් අපි ඒක පුළුවන් තරම් දැනුවත්ව මේ தත්ත්වේ කරනවා. ඒ නිසා අපි විවේචනයේට කැමැතියි. අයින් එහාට මම මොකුත් කියන්නේ මේක ඉංග්‍රීසි භාෂාවට කොරියන් භාෂාවට තායි භාෂාවට හරි මේ දැම්ම මොකද හුඟ දෙනෙක් හරි කැමැති මහතිරුන් වංශනමක් මෙහෙම ලිපු සටහනක් තියෙන එක දකින්න මොකද 아무තම භාෂාවක් ලොකු සංසිකාව තිබුණේ. ඉතින් අපිට ඒ සුවද තියෙනවා ලොකු සංසි මේ කාමරේ තමයි වැඩ හිටියේ. ඉතින් අපි යනවා ඊට පස්සේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අපේ දවසට අදාළ මාතෘකාව මේ දවසේ මාතෘකාව ඉදිරිපත් කරගන්න ඒත් අපි 13 කුටි ගල් සංසිල්ලා සිටිනවා ඒ කාරණාව සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ දීඝනිකායේ පාටික වර්ගයේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතයේ 388 පිටුව අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ ඇවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු විවාද නොකළ යුතු එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත් චත්තාරෝ විසඤ්ඤෝගා කාමයෝග විඤ්ඤෝගෝ භවයෝග විසඤ්ඤෝගෝ දිට්ඨියෝග විසඤ්ඤෝගෝ අවිජ්ජායෝග විසඤ්ඤෝගෝ. මේක මම හැමදාම වගේ කයවරුවක් ගහලා තමයි පටන් අරගන්නේ. ගිය පාර තිබුණේ ඕකේ අනිත් පැත්ත සංයෝග ධර්ම හතරක් කාම භව දෘෂ්ටි අවිද්‍යාව කියලා යෝග වශයෙන් ඕග වශයෙන් අපි සාකච්ඡා කරා. දැන් තියෙනවා ඒක සාමාන්‍ය මිනිසුන්ගේ ගලණේ බව දැනගෙන මේකේ වෙන්වීමේ සඳහා විසංයෝග වීම සඳහා සරුවචන් වහන්සේ අහන්න කැමති අයට කියලා දෙනවා. ඉතින් ඒක අපි තේරුම් අරගත්තේ කාම යෝග කියලා කියන්නේ කාම ආශාව කියලා ඉඳුරම් පිනවීම කියලා අපි කෙටියෙන් ගත්තා. භව යෝග කියලා කියන්නේ අපේ පවුලේ අය, රටේ අය, ජාතියේ අය ওই කියලා විදිහට අපි අර මගේ ඉඳුරම් පිනවීම ටිකක් පතුරවල අල්ල ගන්නවා. මට විතරක් මදිනේ. මට හරියන්න ඕනේ. අම්මට ගියාට පස්සේ අපි තුන එහෙනම් දරුවන්ට දෙන්න ඕනේ, රටට දෙන්න ඕනේ, ආගමට ජාතියට. ඉතින් ඒක තමයි අද ලෝකේ තියෙන ප්‍රධාන ව්‍යසනය. මේ කාම යෝග ඉතින් එක එකනාගේ පුදුලික මට්ටම තියෙනවා. කාම තණ්හා කියලා කියන මේක භව රාගය කියලා ඊට පස්සේ කියනවා. ඉතින් ඒක මේ කාම තණ්හා භව තණ්හා. ඉතින් ආර්යත් මහත්තයා පොතේ එනකොට භව තණ්හා කියලා තමයි නම දැම්මේ. يعني මගේ වැඩ නෙමෙයි මේ සරුවෝතේ වැඩට ගියාම මම අල්ලගෙන තියෙන ලොකු දොඩම් ගොඩක් අල්ලගන්න බෑ. ඉතින් ඒක භව යෝග වශයෙන් දැන්නොත් ඒකේ විසංයෝග වෙන්න කියනවා. මේක තමයි සාමාන්‍ය අපේ කය හැදිලා තියෙන්නේ මේක තමයි අපි පරිණාමයේ හැදෙන ක්‍රමය. ඉතින් ඒක බුදුරජාණන්සේ දැනගත්තේ ඒකට ප්‍රේම කරන්න නෙවෙයි. අද තියෙන දැනුමේ දෝෂය තමයි දැනගත්ත ගමන් ප්‍රේම කරනවා. දැන් මේක විසංයෝග කියලා කියන්නේ දැනගෙන දුරුවන් කිරීමේ අදහස. මේක මිලෝ යකෙකුට තේරෙන්නේ නැහැ. ඕනම කෙනෙක් යමක් දැනගත්තම ඒකට වාලෙක් වෙනවා. ඒකට 16ක් වෙනවා, ගැත්තෙක් වෙනවා, බැලේක් වෙනවා. සරුවචනanse දැනගත්ත කිසිම දෙයක් සරුවචනanseට එහෙම මේ දෝෂ භාවයට ආවේ නැහැ. ඊට පස්සේ දිට්ඨි වශයෙන් තමයි මේක අල්ලන්නේ අපි. අවිජ්ජා වශයෙන් දිට්ඨි වශයෙන් මේක අල්ලනවා. මේ දෙකම එකට දාලත් කතා කරන වෙලාවක් තියෙනවා. ඒ අවිජ්ජාවට සහ දිට්ඨියට යනකොට අර කාම භව කියන එකට වැඩිය ද්වේෂය පැත්තට යන්න ඉඩ තියෙන වැඩි. කාම භව කියන දෙකම සාමාන්‍ය ලෝල භාවයක්, ඇලෙන ගතියක්, කාන්දා ශක්තියක් තියෙන. අවිජ්ජාවට යනකොට දෘෂ්ටියට යනකොට ගහමර ගන්න යනවා. ඒක තමයි විභව තණ්හාව කියන්නේ. භව තණ්හා එක පාරටම අනිත් පැත්තට හැරෙනවා. වැඩිසෙනිය දබරටයි, මාඋලන් වැස්සටයි කියලා. ඉතින් ඕක තමයි අපි මානසික අසහන කියලා කියන්නේ. ඉතින් ඒක ලෝකේ මොහොම ඉස්සල්ලාම සරුවචන්සේ පෙන්වුවාට ඔය විභව තණ්හාව කියන එක වෙස්ටර්න් සයිකොලොජි වලට අහුවෙලා නැහැ. ඒගොල්ලෝ කාම තණ්හා භව තණ්හා දිනු කරන යනවා අන්තිමට වෙන්නේ මොකද්ද? අසහනේස ආතතිය වැඩි වෙනවා. මොන තාලෙන්වත් උන්දලාට තේරුම් ගන්න බෑ. මොකද මේගොල්ලෝ තාම අර කාම භව වැඩිම අමතක කරන ඒක තමයි මේ ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ප්‍රතිපත්ති ඕනේ බයිලාවක තියෙන ඔච්චරයි. ඒක දැනගෙන කාම යෝග, භව යෝග නැත්නම් කාම විසංයෝග, භව විසංයෝග දැනනකොට ගැලවීමට කටයුතු කරන එක නා පොල් දෙල් ටිකක් අත ගන්න කොස් කපනවා වගේ කියලා අපි කියන්නේ. ඒක තමයි භික්ෂුව කියන්නේ. ඒක තමයි තපස කියන්නේ. ඒ තමයි භාවනා කරනවා කියන්නේ.
ඉතින් ඒක ඇත්තටම මොලේ හොඳට තියෙන මිනිහගේ අවුල් කරන මනුස්සයර මේකට බහින්න හිතෙන්නේ නැහැ. හොඳ සම්මාහාර කට්ටිය මේක දැනගෙන භාවනාදී හම්බෙන කිසිම දෙයක් බාධා කරගන්න නැතුව දැනෙන කිසිම දෙයක් බාධා කරගන්න ඒවා හැවහලන සර්පෙක් හැවහලාගෙන යන්න වගේ ගඟ දිගේ ඉහළට පීන මිනිස්සෙක් ස්ට්‍රෝක් එකක් පාස වතුර තල්ලු කරන හරහා යන්න වගේ යනවා. ඉතින් මගේ පුංචි කාලේ මං හිතුවේ එහෙම ලෝකයක් නැහැ කියලා. දැන් මෙහෙම ඒව ඉවරයි. ඒව ඉන්නේ ආයේ මෛත්‍රී බුද්ධ සාසනය තමයි කියලා. ඉතින් අපි අම්මලා තාත්තත් ඒක තමයි පොර දැම්මේ. ගමේ වංශලත් ඒක තමයි පොර දැම්මේ. ඉතින් ඒකෙදී තමයි මට මේ හම්බුනේ අහම්බෙන් වගේ ඔය ධම්මික ආම්ද්‍රෝ හම්බෙලා මට බැන්නා. මට ගැහුවේ නැහැ කියලා කිව්වත් ඔපි වගේ අමන જાතියක් ලෝකෙම නැහැ. මෙච්චර වටිනා ධර්මයක් තියාගෙන හිඟා කනවා. ලංකාව විතර ආධ්‍යාත්මික පාරිභෝගිකත්වයට වැඩිච්ච ආධ්‍යාත්මික කන්සියුමරයිසේෂන් රේට් වෙන ලොකම එකම જાතියක්වත් නැහැ කියලා. ඉතින් මම හරියට වාද කරාට මොකද මම පෙරදුනට මට පාඩුනේ නැහැ. මම එදා ඉඳලා අවුරුදු 40ක් ගත කරලා තිනවා මේ ලෝකෙත් එක්ක ඇලෙන්නේ නැතුව දැනගෙන හුදුට වෛර උපාසන ඉඳලා හුදුට වැලමිටෙන් දෙකක් අයින්නවා ඊළටයක් කැඩෙන්න බලයක්. ඒ ක්‍රමේ තමයි ඔය කාමෝග විසංයෝග භව විසංයෝග කියලා කියන්නේ. ඉතින් මම නිකමට මේ වෙලාවේ BPS එකේ තිබුණා ඥානපෝණි කාමතරගේ පොතක් Power of Mindfulness වගේම Heart of Buddhist Meditation කියලා. ඉතින් ඒ පොත මට පෙන්වන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේ පෙන්වන්නත් බෑ. මොකද heart කියන එක මට ඕනේ නැහැ. මට brain එක තමයි ඕනේ කරන්නේ. මට එදා ඉඳලා heart කියනකොට ගෑණියක් මතක් වෙන්නේ මට. heart කියනකොට සංයෝග මතක් වෙන්නේ. ඉතින් brain එක කර කර හිටියයි ධම්මික හමුදුරට මම කිව්වා මට කවදාවත් ඥානපෝණික ස්වාමීන් වහන්සේ අඳුල්ලා දෙන්න එපයි කියලා. ගොඩින්ටත් කියලා තිබුණා. ඒ දෙන්න තමයි හොඳම ඇසුරු කෙරුවේ. ඉතින් මේ ළඟදී මේක පිළිබඳව මගේ විපර්යාසයක් ආවා. ඉතින් මම මේ සන්තෝෂ වෙන ඇත්තට මේ පොත් 10ක් මට එවලා තිබුණා 20ක් එවලා තිබුණා මේ හරිලාල් මහලේකම්තුමා සංස්මේක් කියවන්නේ කියලා මේකේ තියෙන ඒ සංස්ලිප ඉංග්‍රීසි භාෂාව සිංහලට දාලා. ඊට පස්සේ පෙරේද කතාලිකව සංස්මේක ගැන වචන දෙයක් කියන්න බැරිද කියලා. ඒ කියන්න හදන ටිකයි මම මේ කියන්න හදන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඇත්තට මේක තමයි මුල් පොත Heart of Buddhist Meditation BPS එකේ පොත මේ තියෙන එක සිංහලට දාපු එක. ඉතින් මං කිව්වේ මේකෙන් 20න් 10ක්ම අපේ මාස්ටර් ට්‍රේනර්ස්ලට ලංකාවේ මේ මිතිකල ඉන්න අයට දුන්නා. දැන් මේක කිව්වට පස්සේ කවුරුත් වගේ මේකට උනන්දු වෙයි. මේක කල්න මිතුරු මේකේ දාන්නේ හර්ලාල් වික්‍රමසිංහ මහත්තයාගේ දානයක්. ඒ මහත්තයා ආගෙන නැහැ මම දන්නවා ෂුවර් එකටම. ඉතින් මේකේ තියෙන විස්තරය කියනකොට මේකට මුල්ුණේ ඇත්තටම Heart of Buddhist Meditation වලටත් වැඩි පොත්තුනේ Vision of Dhamma කියන එකට ජෝන් මන් එරික් ෆ්‍රොම් කියලා හිටියා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවේ කෙනෙක්. එයාට තේරෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිස්සු වගේ තියනවා කියලා. කිවුරුත් ගණන් ගන්නෑ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපු දේවල් තේරෙන්නේ නැහැ. හැබැයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වෙත් ආත ෂෝෆර්නාගේ බුද්ධ ආගම. ඒක ඉතින් බොහොම හිමීට බලනකොට තේරෙනවා මොකද ආත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පිළිගන්නවා at last we are just sailing into the Schopenhauer's port කියලා කියනවා. එයා කියනවා අන්තිම කාලේ උනේ කියලා. හුත්තට පේනවා පේන හැටි. හැබැයි වෙස්ට් එක පිළිගත්තේ නැහැ. ඊට පස්සේ අඩු ගානේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ දුවවත් තුන්වෙනි පරම්පරාවේ එරික් ෆ්‍රොම් සෙන් එක්කෙනෙක් හම්බුනට පස්සේ තේරෙනවා මේ දිත්තේ දිත්ත මත්තන් කියන එක සුතේ සුත මත්තන් කියන එක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා. එතකොට බැනලා තියෙනවා කවුන්සලින් කරන්නේ කොහොමද සුතේ සුත මත්තන් කරගෙන කියලා. මේ මනුස්සයා කියනවා එරික් ෆ්‍රොම් මේ සුතේ සුත මත්තන් කියන එක ඉස්සල්ලාම කියලා තියෙන බුදුහාමුදුරු බව දැනගත්තේ මේ මහායාන බුද්ධ ආගමෙන් කියලා. ඒත් එක්කම එයා දැනගත්ත මට කියන්න ඕනේ පොයින්ට් එකට. මේකේ හරිබඩු තියෙන්නේ තේරවාදී කියලා. ඊට පස්සේ යා හොයාගෙන ආවේ මේ ඥානපෝණික ස්වාමීන් වහන්සේ. එයා එතකොට බෞද්ධ කන්ත ප්‍රකාශන සමිතිය හදලා ලොකු වැඩක් කරගෙන ගියා. ඒ කියන්නේ අපේ ගම. මේකට දෝ කවුද ඔය චන්ද්‍රිකා හොයාගත්ත මිනිස්සු මොකද ලංකාවේ හිටිය විද්‍යාඥයා ආතසීක්ලා කිව්ව කවදාරි තේරවාදී පදනම වෙන්නේ කැන්ඩි කියලා. මම හිතනවා මේක තමයි ප්‍රධාන හේතුව. මොකද බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය. ඒත් මම කැමති උන්නේ නැහැ. මම කැමති උන්නේ මේ හදවත කියන වචන නිසා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ කියනවා එරික් ෆ්‍රොම් එක කරපු සාකච්ඡාවේදී තමයි කියලා තියෙන්නේ සතිපට්ඨාන තමයි බෞද්ධ භාවනාවේ හදවත කියලා. මේකට තමයි ධම්මික හාමුදුරුවෝ කිව්වේ මේකේ ඉන්න එක යකෙක් දන්නේ නැහැ මේක. අඩු ගන්න සතියවත් දන්නේ නැහැ. ඒක අපි දන්නවා දැන් අවුරුදු 6ක් ෆීල්ඩ් එකට බහලා සතියවත් දන්නේ නැහැ කියලා. දන්නවා සංසුදංගාරුවාද බදාත ප්‍රාසුන්තා සිකුරාද සෙන්සුරාද සතිය. ඉතින් දැන් මේකට පෙරවදනක් ලියන මම කියනවා මේ එරික් ෆ්‍රොම් වගේ මිනිස්සෙක් තමයි අපිට ටොක්ක්ක් අනින්නේ.
අපිට ඇස්සරවන්නේ. මොකද එයා කියනවා මැගසින් එකට ලියලා බටහිර ආගම මොනතරම් මිස්ටික්ස්ද තියෙන්නේ කියලා. මොනතරම් හැලුසිනේෂන් එකක්ද කියලා. මොනතරම් හීනයක්ද කියලා. මොනතරම් ගූඪ ධර්මද තියෙන්නේ කියලා. මේකේ මොකක්වත්ම නැහෙනේ. මේ පුළුවන් නම් කාපම් බැරනම් කාපම් මෙච්චරයි තියෙන්නේ. ඒක දැකපු එරික් ෆ්‍රොම්ගේ වචන ඥානපෝනික ස්වාමීන් වහන්සේ මේකේ පෙරවද ලියලා තියෙන ඇත්තටම එරික් ෆ්‍රොම් මම මේක මතු කරා. මතු කළා කිව්වා මේ මිනිස්සයා ලංකාවට හොයන ඇවිල්ලා හම්බුනේ ජර්මන් හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරු ජර්මන්. අපේ ඥානාරාම ස්වාමීන් වගේම 1901 ඉපදිලා 1993 වෙනකන් ජීවත් වුණා. දෙන්නම සමාන වයය තුළ මේ අපි ඉන්නේ ඥානාරාම ස්වාමීන් ඇති කරපතන ඕක තමයි BPS එක. ඊට පස්සේ දැන් මේ සතිය මේ ස්වාමීන් ලියපෙකේ හොඳම රචනයේ තියෙන්නේ සතිය බලමහිමේ. මට පොඩි කාලේ මට කියවන්න දුන්නේ ඒක තමයි. හැබැයි කියුවට මට ඉංග්‍රීසි පොත කියවන්න තේරුනේ නැහැ. සිංහල පොත් ඔක්කොම කියවලා ලියලා තිබුණේ ඇකඩමික්ස්ලා. ඉතින් ඒව නරක්ුනේ නැහැ. ඒක නිසා මට හරිලාල් මහත්තයලම නිතරම කිව්වා ඔබ වහන්සේ මේක පරිවර්තනය කරන්න කියලා. ඉතින් අපි ඔක පරිවර්තනය කරා මණ්ඩලයක් දාලා ඊට පස්සේ අපි ඉදිරිපත් කරා BPS එකට ඒගොල්ලෝ කිව්වා මුල් පොත නෙවෙයි පරිවර්තනය කරලා තියෙන්නේ ධම්මජීව හාමුදුරන්ට ඕනේ පරිවර්තනය කරලා තියෙන්නේ කියලා මට දඬුමක් විදිහට මට මච්චු ගහ ගන්න දුන්නා. එන්නේ මාව වතුර දාන්න එපා මැරෙයි කිව්වා වගේ තමයි මට උනේ. අපි 5000ක් පොත් ගැහුවා සතිය බලමයි මේ. මොකද ඒකේ ඥානපෝනික හාමුදුරුවෝ දැකපු ගැඹුර පේනවා. ඒකෙදී ඉස්සර වත්ලාම තාට bear attention මේ සති මාත්‍රය කියන එක ලෝකෙට හඳුල්ලා දුන්නා. එදා තමයි ඒ ශාන්ති අඳුර දෙන්නේ අවුරුදු 60කට විතර ඉස්සෙල්ලා. මොකද මේ සතිය කියනකොට අපි වැරදි අතින් අල්ලලා තියෙනවා. අපිට කරප්පන් එනවා. මේ ශාන්ති කිව්වා I am talking about bear attention. ඊට පල්ලෙහා පඩිය. උඩ බික්කු බෝධි විරුද්ධ වුණා. හරියට මට ඥානපෝනික හමුරු තේරුන්නේ නැතුව වගේ. අවුරුදු 26ක් සතිය කරපු එංගලන්තේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාව සතිය වඩනකොට ඇතුළට රැමෙනවා. එක එකන අපිලඳ හැංගීම අඩු වෙනවා. ඒක නිසා සතිය වඩන අයට මෛත්‍රී කරුණා උගන්වන්න මෙතන මේ කියන bear attention හරියන්නේ නැහැ. මේක ඉස්සෙල්ලාම දැක්කේ බික්කු බෝධි. ඒ කියන්නේ මේකට විරුද්ධ වුණ බික්කු බෝධි. දැන් බික්කු බෝධිට ඇටි ආටිකල් එක. එතකොට බික්කු බෝධි ළඟට මම අවුරුදු 3ක් ගිහලා සතිපාසල ඉදිරිපත් කරලා මම කිව්වා bear attention මයි තන්නේ කරමු. කතා දෙකක් නැහැ කියලා. හරියන්නේ නැහැ ධම්මජීව කිව්වා. හරියන්නේ නැහැ බත්තු සල්ලි අම්බ කරන්න යන්න හදන්නේ මයින්ඩ්ෆුල්නස් ගේම් එකට යන්නේ මට මං කව නැහැ මේක අම්මයි ළඟ නැහැ නේ මේ නිසන්නනේ සල්ලි පාවිච්චි නැහැ නේ බලන්න අපි කොච්චර ජොලිය ඉන්නවද කියලා. සල්ලි නැති ඉන්න. පස්සේ බික්කු බෝධි ලියලා ධම්මජීව මේක උඹටයි ගැලපෙන්නේ කරුණා කරලා තාම දාලා නැත්තම් සතිපාසලට මෛත්‍රී කරනවා දාපන් කියලා. පස්සේ මම ලියුවා සෝන්සේ මම අගේ කරනවා අපි රැන්ඩම් ඇක්ට් ඔෆ් කයින්ඩ්නස් කරනවා. අදිසි කවුරු හරි දැක්කොත් තමයි වෙట్లా ඒකට අපි මනුස්සකමට යනවා. ඒක තමයි ඔයාගේ මානසික මෙහෙම කියලා කියන්නේ. ඊකට මෛත්‍රී කියන්නේ වාඩි වෙනකොට ජොලි වාඩිලා ඉන්නවා. ඔය වෙන මොකක්වත් නැහැ. හැබැයි මම පස්සේ බාන්දිට උත්තර දෙන්නම් කියලා. ඊට පස්සේ මේ හොල්මනත් එක්ක මං ගියා බ්‍රිස්බේන්. බ්‍රිස්බේන් ගියාට පස්සේ සත්‍ය සම්පජඤ්ඤ සූත්‍රයෙන් තමයි බණ කියන්නේ. ඒකේ පේනවා මෛත්‍රී කරනවා ඇති වෙන්න නම් සම්පජඤ්ඤයයි කිට්ටු කරන්න ඕන කරුණාව නෙවෙයි කියලා. අපි ඕනම කෙනෙක් ලෝකෙ පෙන්නන්නේ මේ සතිය වඩන ගමන් කරුණා මෛත්‍රී දෙන්න ඕනේ කියලා. මාත් පිළිගන්නවා. ඒක මං කියන එක එනවා සම්පජඤ්ඤය එනකොට. ඉතින් ඒ නිසා අපි දෙන්න එකතු වෙලා ප්ලේන් එකේදී මෙයාක බැනුම් ඇහුවා. අර මිනිස්සෙකුට ඇනලා. එයා පැත්තට මිනිස්සයා කියනවා අපි තුන්දෙනා එක පෙළේ ඉල්ලගෙන වාඩිනේ. අර මිනිස්සයා කාට අතපය දිගාරි නෝට අර මිනිස්සයා අයින් වෙලා කිව්වා සුද්දා මහත්තයෝ මේ ඕස්ට්‍රේලියාවට යන වාහනයක් මේක. මම ඕස්ට්‍රේලියන් ජාතිකයෙක්. මාත්‍ලා කතා කරන්නේ තාම වැදගත් දෙයක් වෙන්නේ. නමුත් මගේ සෞඛ්‍ය ගැන පොඩ්ඩක් බලන්න කිව්වා. මේ ඕල් මං එක ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න. එයා ඔය එක නෙවෙයි මං හිතුවා කියන්න මොකද වයිෆයි මාගෙන ඉන්නවා ඇතිනේ. ඉංග්‍රීසියෙන් කියපු නිසා හැබැයි හිටියේ ඔක්කොම මේ ප්ලේන් එකේ හිටියේ ඔක්කොම ඉංග්‍රීසි කට්ටිය. ඒ වෙලාවේ අපි හැදුවා සතිපාසලේ පෙරදැක්ම තමයි මේ සති මාත්‍රෙන් ගිහිල්ලා අපි සතියට ඇවිල්ලා සතියෙන් සම්පජඤ්ඤයට යනකොට ඔය කවුරුත් හැරෙන කට්ටිය ඔක්කොම හැලිලා ඉවරයි. දන්නවනේ යුද බිමට යනකොට කවුද අන්තිමට ඉතුරු වෙන්නේ කියලා ඔය බුදුහාමුදුරුවෝ කියන යෝධා ජීව කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පෙන්ලා දීලා තියෙනවා මේ යුද බිමට ආවට පටි ගහගෙන හිටියට හතුරු ඇවිල්ලා පාරේ දුවිලි අවසනකොට ඔක්කොම ගිහිල්ලා. ඒක අපි දන්නවා. ඉතින් ඒක මේ පොතට මම දාන තුන්වෙනි කාරණාව. දැන් මට මේ ශාන්තික වටනාකම හොඳට පේනවා. එරික් ෆ්‍රොම්ගේ වටනාකම පේනවා. එරික් ෆ්‍රොම් වටනා පොත් තුනක් ලියලා තිනවා fear of freedom, fear of liberation කියලා. අපිට බුදුම බයක් තියෙනවා නිවන් දකි කියලා. මේ ආගම කරන්නේ නිවන් දක්කන්න දෙන්නේ නැතුව තෙපර බබා තරන්දර තනද මේ කට්ටිය ගසාගෙන කණ එක. ඒක තමයි මහල්ලා සාමුද්‍ර පොතේ අර්නස්ට් හෙමින්ග්වේ කිව්වේ ආගම කරන්නේම ගසා ගන්න එක. දැන් මේ නිස්සාරණවනේ ඉදිරිපත් කරන කිසිම දෙයක්
මේ බුද්ධ ආගමෙන් අනුමත වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන වවාගෙන කන ක්‍රමයක් නේ. අපි ළඟ තියෙන හෙදකම. ලෙඩ වුණාට පස්සේ කොඩි දාගෙන සෙල්ලම් දාගෙන අපි ඒ දක්ෂයි මේ වෙලාවේ කොඩි දාගෙන හොඟක් වැඩ. හැබැයි අපි දන්නවා වැඩේ තියෙන හෙදකම. ඉතින් මන් ලියනවා දැන් මේ පොත මට හරි වටිනවා. මොකද මගේ පරිණාමය මට තේරෙනවා එරික් ෆ්‍රොම් කියන්නේ ඇත්තට සුද්දෙක් තමයි. හැබැයි මේ දෙන්නටම හේතුනේ ආර්තර් ෂෝපෙන්හාවර්. ආර්තර් ෂෝපෙන්හාවර් තමයි ඉස්සල්ලාම අවුරුදු 250කට ඉස්සෙල්ලා සිංහල බුද්ධ ආගම පොත් ටිකක් ජර්මන් භාෂාවට දැම්මේ. ඒ ජර්මන් භාෂාවට දාලා ඊට පස්සේ නීච්චේ කියලා ඉතාමත්ම ඡණ්ඩපරස පුද්ගලෙක් මේක ඇල්ලුවා. එයා කියපු කෙටියෙන් කියනවා නම් each will is evil. මොනවාරි හිතාමතා කරනවා නම් වැරදි. each will evil ill will. කාලවරෙන්කෝ in western psychology වලට ඉන්නේ දෙයක් තිබ්බේ නැහැ. කිසිම පොතක් කියවන්න එපයි කිව්වා. දරුවෝ හදන්න එපයි කිව්වා. හරියටම ඥාන ධම්මික ආමතුරු මට කිව්ව මොකද්ද? භාවනා කරපන් කාටවත් කියන්න එපා. තල්ලි හම්බ කරන්න යන්න එපා. බඳින්න එපා. දැන්වත් ධම්මික ආමතුරු මතක නැහැ එහෙම කිව්වයි කියලා. හැබැයි ඇවිල්ලා තියෙන්නේ පෙරිලා. ඒක අපි පහුගිය දවස්වල ඇත්තටම අට්ටක වගේ කියනකොට දැක්ක බුදුහාමරෝ කියලා තියෙන හැටි. ගහලා පෙන්න බෑටි. ඒක තමයි මේ නැවත ජර්මන් කාර්යයකුයි එරික් ෆ්‍රොම් එකතු වෙලා කරපු සාකච්ඡාවේ මේක සිද්ධ වුණේ ලංකාවේ. මේක සිද්ධ වුණේ නුවර. මේක තමයි ලස්සනට ලියුනේ. එයා තමයි කිව්වේ heart කියන වචනේ. heart of Buddhist meditation. මේ එරික් ෆ්‍රොම් තමයි කිව්වේ මානවයාගේ පරම යුතුයකම මානවයාට සේවය කිරීමයි කියලා බණ්ඩාරනායකගේ දවසල අල්ලගෙන කෑ ගැහුවේ. මතකද? ඔයගොල්ලෝ කොයි පැත්තේ හිටියද කියන දන්නේ නැහැ. අපි හිටියෙත් නැහැ මේ පැත්තේ ගැන කනගාටුකෝ සන්තෝෂ නැහැ. මෙයා තමයි කියලා තිබ්බේ. මොකද මෙයාට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේකත් ආවා, සෙන් බුද්ධ ආගමත් ආවා. ඥානපෝනික ස්වාමීන් එතකොට මහසි ක්‍රමේ කරලා මහසි ස්වාමීන්ගේ වරයක් කරන් තිබ්බා. ඒ ගුරුවත් පොත පරිවර්තන පබ්ලිෂ් කරන්න. මහසි සයිඩ් කිව්වා දෙන්න එපයි කියලා. මේ ශාසි ගත්තා. හරියට BPS එකේ පබ්ලිෂ් කරා. ඉතින් මේ මම මේ අන්තර කතාව මේ දාන්නේ අපි ඉන්නේ කොච්චර පරිණාමික විපරිණාම වෙන යුගයකද අපි තාම අතපය කඩා ගන්න සු හිටපු එක මේ සුද්ධ ඇවිල්ලා අපිට ගහද්දි මේ ලන්දේසි කාර්යය ගහද්දි මේ පෘතුගීසි කාර්යය ගහද්දි මේ කොරෝනා ගහද්දි මේ බැමිණිටිය ආයේ ගහද්දි අපි මේ හිතානින්ද මුස්ලිම් කට්ටියෙන් කට ගන්න විදිහ තියෙනවා. මේ ඉන්නේ ඉඳිල්ල ලේසි නෑ. ඒක මොකද්දෝ කතාවක්. මේ සියල්ලම අපේ හොඳ පැත්තට වෙලා තියෙනවා. ඉතින් මම මේ ටික ලියලා දෙනවා හරිලාල් මාත්‍යාට. මෙන්න මේකයි මට තියෙන්නේ. ඒකට මේ පොතේදී පොඩ්ඩක් ලොකුවේ මං කියන ටික. මගේ පෙරවදන. ඉතින් ඒක නිසා මේ කාම ඕගෙන් පස්සේ අහුවෙනේ භව ඕගෙට අපි කොච්චර උඩ දානවද කියලා බලන්න. භව රෝගය සදනා රූපෙට මත් වී අයිද ප්‍රේම කලේ කෝසපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ. ඔන්න මොහිදින් දෙක අපිට උගන්නන පාඩම. අපි කරන වැඩවලදී කොච්චරක් මේ භව සංයෝජන වලින් විසංයෝජන වෙන්න ඒව භව සංයෝජනක හිටියට කමක් නැහැ. පොල් කෝල් තෙල් ටිකක් ගාගෙන. ඒක ඕන මිනිහෙක්ගේ මුණ දිහා බලනකොට මට තේරෙනවා. ඕන කෙනෙක් ප්ලෑන් එකක් දෙන්න මට ඕන කෙනෙක් කතාවක් කරන්න මට පට ගන්නකොට තේනවා මෙයා කේල් ගහ ගන්න දැනේ පොල් ගහ ගන්න දැනේ කියලා. මගේ දක්ෂකම තමයි ඒගොල්ලෝ තරහ කරගන්න නැති එක. මම යුනිවර්සිටි එකේදී හැම කෙනෙක්ම තරහ කරගත්තා. හැම කෙනෙකුටම ගැව්වා. මට පුළුවන් කාර්යකම නෙවෙයි. නිකන් සාමාන්‍ය ගමේ පවුලේ ඇදිච්ච කොල්ලෙක්. හැබැයි ගහනකොට ආවේ නෑ මට කවුරක්වත් ආපහු ගහන්න. හැබැයි මම දැනගත්තා මම සැර වැඩි කියලා. ඒ වුණත් මම ස්ටුඩන්ට් සබ්බෝඩන් වුණා. මම බැච් රෙප් වුණා. ඒ කරන වෙලාවේදී මයි ළඟ තියෙන බොහොම අරබේ ෂට ප්‍රග්‍රෑම්යක්ද මන් දන්නේ ගහ ගන්න ඕනේ නෑ අවිරුද්ධ ප්‍රතිපදාව යන්න පුළුවන්. අපි සතිපාසලේ දිගටම කෙරුවේ අපිට විරුද්ධවාදීන් ඉන්න ඕනේ ඒගොල්ලෝ මත ප්‍රකාශ කරන්නත් ඕනේ අපිට එකට බෙදාගෙන කන්න ඕනේ. ඒක දෝෂයක් නෑ. හැබැයි අරින්නේ නෑ. ඒකට බුදුරජාණන්සේගේ අවිරුද්ධ සූත්‍රය කියවන්න. ඉතින් නිස්සරණ වනේ තියෙන මේ සමත විපස්සනා ක්‍රම දෙකම රයි යනවා. ලෝකෙ තියෙන එකම භාවනා මධ්‍යස්ථානේ. කවදාකවත් කටපින්කමක්වත් කරන්නේ ලෝකේ තියෙන එකම බෞද්ධ මධ්‍යස්ථානේ. අපිට ඕනුණා සංඝයා වහන්සේලා 29ක් හදාගන්න අපේම විනය කර්ම ටික කරගෙන දැන් අපි 39ක් වස්වසලා ඉන්නවා. ඉතින් අපිට අපේ පුංචි ක්‍රමයට අපි සතුටක් ලබනවා. ඒ අතරමැද තමයි අපි මේ සතිපාසල කරගෙන යන්නේ. ඒකට භව සංයෝජන වැඩෙනවා. ඒව අපි රංජන්ගේ පැත්තට දානවා. ඒ වැඩෙනෙව එනකොට අපි කියනවා ඔයගොල්ලෝ බලාගන්න ඉඩන්ද වස්තු බූදල්ද මිනිසුපත් කිරීම අස් කිරීම කරගන්න ප්‍රශ්නයක් ආවොත් ඔයා තමයි මේ ටාගට් බෝඩ් එකට තියන්නේ බොක්සින් කොට්ටේට තියන්නේ. අපි පිටිපස්සට එලා අපි සින්දුවක් කියහන සුරුට්ටුවක් ගහගෙන ඉන්නවා සයිස් එකේ ෂේප් එකේ.
ඉතින් ඒකට ව්‍යවස්ථාවක් හදලා තියෙනවා ස්ටඩි කරන්න දයා අරගෙන නිස්සරණවනේ ව්‍යවස්ථාව. ලෝකේ කොහේ වක්කත්ම නැහැ. සියල්ලගේම නිසි බලධාරී ධම්මජීව හඳුරු. මම තමයි මේගොල්ලෝ ඔක්කොම පත් කරන්නේ. මේ කට්ටිය සතිපාසලේ මම පත් කරන කාර්යසභාව දැන් ගියේ සෙන්සුරා අපේ කාර්යසභාව තිබ්බා. මම පත් කරන කිසිම ඡන්දයක් නැහැ. ඒගොල්ලෝ මං කියන දේ කුක්කෝ වගේ කරන්න ඕනේ. මම නෙවෙයි ව්‍යවස්ථානේ තියෙන්නේ. අපිට ලැබෙන්නේ සල්ලි පොඩි ගණන් නෙවෙයි. ඒ මොකද මිනිස්සුන්ට තේරෙනවා අපි ළඟ තියෙන ක්‍රමයේ කිසිම සල්ලියක් අත ගන්නෑ. මිනිස්සු බූදල් පිටින් ගෙනල්ලා අපට දෙනවා. දුන්නාට මම තත්ත පහකට හොයන්න යන්නේ නැහැ. මොකද ලෝකයා හොයනවනේ. ඉතින් ඒ ක්‍රමයේ සතිපාසලෙත් යනවා. ඉතින් සතිපාසලේ යනකොට අද තියෙන රටේ තත්ත්ව මම හිතනවා කවුරුත් වගේ දන්නවා ඉතාමත්ම පීඩාරයක් උඩ යන වෙලාවක් අපිට විතරක් නෙවෙයි ඇමරිකාටත් එච්චරයි යුරෝපෙත් එච්චරයි එංගලන්තෙත් එච්චරයි. ඉතින්දී අපි මේ සතුටින් ඉන්න හැටි. ඉතින් මොකද හේතුව මේ ව්‍යවස්ථාවෙම අපි මේ කාම විසංයෝග, භව විසංයෝග, ditthi විසංයෝග සහ අවිජ්ජා විසංයෝග කියන එක ප්‍රතිපත්ති වශයෙන් පිළිඅරන් තියෙනවා. ඒ කියන්නේ Nissan වලට එනකොට එයා නොදැනීම මේක පිළිගන්න ඕනේ. අපි නිතරම සාකච්ඡා කරමු කියන ඔය කාම විසංයෝග කියන්නේ මේකයි, සංයෝග කියන්නේ මේකයි. නොදැන බෑ ගැලවෙන්න. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අවුරුදු 6 දරුවට කාම සංයෝජන නැහැ. එයා විසංයෝග කියලා කියන්න බෑ. මුතු ලොකු වෙනකොට එයාට එනවා. ඒ පසුබිම ලැබිච්ච නිසා එයා අනාගාමි හරිනම්. හොරම්බාගේ සංයෝජනත් නැහැ. නමුත් තර්ක කරලා දෙන්නත් බෑ. එයාට ඇවිල්ලා නැති නිසා, යුද්ධෙට ගිහලා නැති නිසා මොනම පදක්කමක්වත් දෙන්නේ නැහැ. නමුත් අපි එහෙම නෙවෙයිනේ දැන් ඇත්තටම කාම යෝග, භව යෝග වල යෙදිලානේ ඉන්නේ. අපි වගේ පිරිසක් ගත්තාම ඒ ඉඳද්දි අපි අහුවෙන්නේ නැතුව ඉන්න එක. ඉතින් එතකොට අපිට තාම ditthi yoga අවිජ්ජා yoga ගැලවිලාම නැහැ අපේ තාම. අපි ඒ දෘෂ්ටි පිළිබඳ සටනේ අවිද්‍යාව පිළිබඳ සටනේ තමයි ඉන්නේ. අපි අපිට සාක්ෂි වෙනවා. මේකට තියෙන එකම ක්‍රමේ නිහතමානීකම. අහිංසකකම. මේ openness. ඒතර විරුද්ධ පක්ෂයේ ඉන්ඩෝනීසියා හරි වෙනසක් වුණා. සතිපාසල යනකොට අපි සර්වාගමික වුණා. විශාල පිටසක් අපෙන් හැලුණා. හැලුනම මේ ඈත ඉඳලා කිව්වා ආම්දුරු දෙතුන්ක් ඉන්නවා මාව පෙන්වන්න බෑ. තම්බි ආමතුරුව කියලා. මට යුනිවර්සිටි එකේ ඉඳලා කිව්වේ තම්බි නමක් තමයි නික් නේම් එකට. ඒකේම දන්නවනේ උන් කියාවි මේ මොකද්ද මුල ඉඳලා පැටලිලා තියෙනවා කියලා. ඒ තම්බි ගතිය මට හරි ආසයි. මයිතික ඔය ඉන්න ඔක්කොමලා ලොකු තම්බි කියන හොඳ නැහැ. ඒක නිකන් පාත් නමක් වගේ. මුස්ලිම් මිනිස්සු හරි ආසයි. රංජන්ගෙන් අහන්න බලංගොඩ ඉන්න මුස්ලිම් කෙල්ලෝ ටික. ඒ තරම් ඒගොල්ලෝ අපිට සත්‍ය උගන්වයි කියනලා. ඉතින් මේ හතර කරගෙන යෑමේදී නිස්සන්නවනේ භික්ෂුවක් වශයෙන් මම ඉගෙන ගත්තට වැඩිය යමක් මේ වෙනකොට සතිපාසලේ මේ බැස්සට පස්සේ තේරුණා. ඒකයි මට මේ Heart of Buddhist Meditation වගේ පොත් ගැන ඉස්සරට වැඩිය මේ හැඟීමක් තියෙනවා. මේ කට්ටිය මේ ගිනාවනේ කොහමද අවුරුදු 50කටක් මේක මෙවුවා අපි 100%ක් ගරු කරේ නැතුවට සතිය බලමහිමේ මම ගරු කරා හුඟක්. දැන් මේකත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ගත කරන හැම සංඝයා වහන්සේ නමක්ම හැම ගිහියෙක්ම මේක ප්‍රායෝගිකව අත්දකිනවා. ඒ මොකද ධර්ම සාකච්ඡාවේදී අපි හැම කෙනාටම වෙන ප්‍රශ්න ඉලක්ක කරනවා මෙතන. ධර්ම දේශනාවේදී අද කරන්නේ මේ පොදු ධර්ම සාකච්ඡාවක්. අපි හෙලි දක්වනකොට කාගවත් තුල කට කතාවකට ඉඩක් නැහැ. කේලමකට ඉඩක් නැහැ. එහෙම නැත්නම් සම්පප්පලාපවලට ඉඩක් නැහැ. කන රත් වෙන්න ගහනවා. කතා කරනවා මෙතන කතා කරන්න. අතන මෙතන එපා. අතන මේ කතා කරන විසඳුවට කමන්නේ හැබැයි ප්‍රශ්නයක් කරන් ආවොත් දෙන්නටම ගහනවා. කාලා වතුර ටැංකි දෙකේ එහාට එළියට වීසි කරනවා. ඕන්නේ නැහැ නේ අපිට. මොනම කෙනෙක්වත් ඕනේ නැහැ. ඉතින් මම හිතනවා සැර වැඩි ඇති මම කතා කරන ප්‍රමාණය. ඒ නිසා මම දැනගන්න කැමති ආරි මේ කොහෙද මේ සිඩ්නි වල කට්ටිය කනෙක්ටඩ්ද? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. එමය ස්වාමීන් වහන්සේ. ආරි සම්බන්ධ කරලා තියාගන්නේ සැර වචන වගේ කියන්නේ නිසා ඔය කට්ටියක් දැනගත්තට කමන්නේ නැහැ. එමය ස්වාමීන් වහන්සේ. මේ මං කියන්නේ මේ රිට්‍රීටන්ස්ලත් කනෙක්ටඩ්ද? එමය ස්වාමීන් වහන්සේ. සියලු දෙනාම කනෙක්ට් කරලා ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් භාවනා ඉවරයි. කමන්නේ නැහැ ඉතින් මේ තියෙන භාවනා කට්ටියම ඉන්නේ මේ රංජනුත් ඉන්නවා. මම රංජන්ට මයික් එක දෙනවා. රංජන් අද අඳුරලා දෙන්න යනවා මේ දයාරත් නායක කියලා ආමි ජෙනරාල් කෙනෙකුයි සුනිල් කාර්යකරවන කියලා එංගලන්තයේ හමුදාවේ බුද්දිස්ට් චැප්ලේනුයි. මොකටද රංජන් මේක එක ඉත්තෝ ගේන්නේ කියලා රංජන්ම කියාවි. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි මේ අද නිසරණවනේ ස්වාමීන් වහන්සේලාගෙනුත් අවසරයි. සිඩ්නි නගරයෙන් සම්බන්ධ වෙලා ඉන්න අයගෙනුත් අවසරයි. අද විශේෂයෙන්ම මේ මම එක්ක ආවා මගේ හිතවත් හොඳ කල්යාණ මිත්‍රයෝ දෙන්නෙක් හිටපු හමුදාපති ජෙනරල් දයාරත්නායක මහත්මයා සහ එංගලන්තයේ චැප්ලින් ඉන්න
ડોક્ટર සුනිල් කාර්ය කරන මහත්මයා ඒගොල්ලන්ට ලැබිච්ච අවස්ථාවක් මේ රිහැබිලිටේෂන් එක සම්බන්ධයෙන් පුනරුත්ථාපනය සම්බන්ධයෙන් ඒගොල්ලන්ට වර්ල්ඩ් වයිඩ් කනෙක්ෂන් එකක් එක්ක වර්ල්ඩ් වයිඩ් ෆෝරම් එකකට යන්න පුළුවන් අවස්ථාවක් ලැබිච්ච වෙලාවේදී ඇතිවෙච්ච සාකච්ඡාවකදී මේ සතිපාසලත් මූලික කරගෙන සතිපාසලේ ප්‍රබල හස්තයක් විදියට අපි ඒක සම්බන්ධ කරගෙන වැඩ කරන්න ක්‍රමවේදයක් ගැන කතා කරගන්න තමයි අද ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක හම්බ වෙලා මේ මාතෘ දෙන්න මෙතෙන්ට ආවේ. ඉතින් මමට වැඩි විස්තර කීමට සුදුසුයි මේ ජෙනරල් දයාරත්නායක මහත්මයා. එතුමා හමුදාවේ හිටපු මේ හමුදාපති කෙනෙක්. ජෙනරාල් සහ බුද්ධ්‍යංශයේ හිටපු නායකයා. හමුදාපතිම හිටියේ නෑනේ. හමුදාපති. ඔව් අපි දන්නෙත් නෑනේ මේ බලන්න. ඕකනේ කියන්නේ මෙතෙන්ට මේනකන් අපි දන්නේ නෑ. සමා වෙන්න ඕනේ. ගුණ හංගන් ඉන්නේ කියලා නේ කිව්වේ. ඒක හරි ඒ වුණාට අපේ අගුණගුණයක් නේ ඒක. ඉතින් මේ දයාරත්නායක ගැන කතා කරන්න හදනකොට රංජන් මයික් එක බාර දෙන්නේ මෙතුමගේ තියෙනවා මානවීය මානසික මොකක්ද කියන්නේ? මානසික මම ඒක නෑ පොඩ්ඩක් ඉන්න අපි හඳුල්ලා දෙනකොට ගන්න නැත්නම් අනම්මන පිටපොට පයින්නවා. මානුෂීය මෙහෙයුම. අන්න හරි මානුෂීය මෙහෙයුම මේක තමයි ඔය රැන්ඩම් ඇක්ට් ඔෆ් කයින්ඩ්නස් කියලා කියන්නේ. මේක තමයි අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ. ඉතින් මෑත් එක මම ඇත්තටම එකතරක් හම්බෙලා කතා කරලා තියෙනවා. පස්සේ ටෙලිෆෝන් එකෙත් කතා කරලා බොහොම සුවද වුණා. අදත් ඔය ඉන්නවා කියන්නේ පැයක් දෙකක් අපිත් එක ඒක ලොකු දෙයක් අපිට. එතකොට මේ දේ මම දන්නේ නැතුව සාංශ ක්‍රියාත්මක වුණා මාතුලින්. ඒ දේ බලාන යනකොට දැන් අපි භික්ෂුන් වහන්සේලා මේකම කියා මේකම හදාරාදාර මේකට ගත කරනවා. ඉතින් අද දයාරත්නායක අපිත් එක්ක එකතු වෙනවයි කියලා කියන්නේ මේ හමුදා දෙකක්. අප්‍රමාද හමුදා දෙකක් යුද පෙරමුදේ හම්බෙන්න ඕන දෙකක් කියනවා මට ඔබ වහන්සේලා ඉගෙන ගන්න දේ මූලධර්ම ටික අපිට කියලා දෙන්න. එතකොට එතුමා හෙලි කරනවා අපිට එතුමා මෙතෙන්ට එනකන් ඔය පසුගිය තිබුණේ අවුරුදු 30 කියන්නේ අපිට තේරෙන්නේ නැහනේ. ඔය පළවෙනි 75 වෙනකොට මම විශ්වවිද්‍යාලේ. ඒ කාලය ඇතුළත තිබුණු සෙල්ලම් අපිට ඇත්තටම ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. සත්තු මරබව හැබෑව. ඒ වුණාට මේක පැමිණිච්ච දේනේ. ඒ තුල මේ මානුෂීය මෙහෙයුම හරහා අපිට මේ සතිපාසලට අත දික් කරන්න හැටි තමයි අපි දයාරත්න මහත්තයා අහන්න කැමතියි. එතුමාට දෙනවා ඊගාවට. මේ අඳුල්ලා දෙයි සුනිල් මහත්තයා. අවසරයි අපේ හාමුදුරනේ බොහොම පිං අපට අවස්ථාවක් ලබා දීම සම්බන්ධව මගේ මම කුඩා කාලේ ඉඳලා පන්සලත් එක්ක හැදිච්ච කෙනෙක්. ඉතින් එහෙම වෙලා හමුදාවට බැඳෙනවා. ඉතින් හමුදාවට බැඳිලා යුද්ධයක් කරන්න ආපු කෙනෙක් නෙමෙයි ක්‍රීඩකයෙක් හැටියට මම ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක්. ඉතින් හමුදාව තමයි හොඳම තැන ක්‍රීඩා වලට එහෙමයි බැඳුනේ 80 හමුදාවට බැඳෙන්නේ. එතකොට යුද්ධයක් තිබුණේ නැහැ. නමුත් ඒත් සමග යුද්ධයක් ඇති වෙනවා. එතකොට අපේ ක්‍රීඩාව යුද පිටියට යොමු වෙන්න සිදු වෙනවා. එසේ යුද පිටියට එන්නේ. ඉතින් ආව දවසේ සිට මේක 83 පටන් අරගෙන ඉස්සරහට ගමන් කරනවා. ඉතින් කොටස් වශයෙන් මේක ඉදිරියට එනකොට මේකේ සම්පූර්ණ ව්‍යාප්තිය එහෙම නැත්නම් එවොලූෂන් එක හමුදාවක් හැදෙන හැටි යුද්ධය ඇති වෙන හැටි යුද්ධය ඇතිවීම ඒක පැවතීම නැති කිරීමේ මාර්ගය කියන මේ හැම දෙයක්ම මුල සිට අගටම දැක්කා. එතකොට මුල සිටම මම හිටියේ මේ යන සම්ප්‍රදායට එච්චර කැමැත්තෙන් නෙමෙයි. නමුත් ඒක agree to disagree කියලා ඒ විදිහට ගියා. ඒ කාලේ අපි කතා කරාට අපිට ඒකේ බලයක් තිබුණේ නැහැ වෙනසක් කරන්න. නමුත් අපි ඉහළ මට්ටම් වලට ඇවිල්ලා වෙනස් කරනකොට 2005 දී අපට අවස්ථාවක් ඇති වෙනවා රටේ අලුත් සංකල්පයක් නිර්මාණය කරන්න ඕනේ කියලා. අවුරුදු 20ක් 25ක් යුද්ධ කරුවන් පස්සේ අපි හඳුන්නේ මේ අවස්ථාව ලැබුණාම මට ඉබේම කොහෙන් ආවද දන්නේ මට අවස්ථාවක් ලැබුණා ඉදිරිපත් කිරීමක් කරන නැගෙනහිර පළාත භාර මට කටයුතු කරනකොට. ඉතින් 2006 ජනවාරි මාසේ 24 වෙනිදා ඒ රටේ තියෙන ප්‍රධානම ආරක්ෂාවට තියෙන ප්‍රධානම කොටස තමයි ජාතික ඒ කියන්නේ National Security Council කියන එක. ඒකට ගිහිල්ලා ඉදිරිපත් කිරීමක් කරන්න. එතකොට මම පැය භාගයක් කොළ කෑල්ලක ලිව්වා. ඉබේම ආවා මේ මානුෂීය මෙහෙයුම කියලා වචනයක් මගේ ඔළුවට. ඉතින් මේක බේරා ගන්න ඕනේ කියලා. මෙන්න මේ පැරඩයිම් shift එක තමා ඉබේ ආව දෙයක්. ඉතින් මේ මම ඒක ලිව්වා.
මානුෂීය මෙහෙයුම කියලා අපි හඳුන්වන්නේ. ඒ නිසා මේ මානුෂීය මෙහෙයුම කියලා මම ගන්නේ පැරඩයිම් shift එක කියලා ගත්තේ මේ ත්‍රස්තවාදීන් කියලා කිව්වට මම විශ්වාස කරපු හැටියට මේ අය victimsලා. මේ අය අපේ ක්‍රියාකලාපයන් නිසා රජයේ සහ අපි සියලු දෙනාගේම ක්‍රියාකලාපයන් නිසා එක පැත්තකට මාජිනලයිස් වෙලා ඒ මාජිනලයිස් වුණාම තරුණයෝ ඒකෙන් නැගිටිනවා කියලා අපි අහලා තියෙනවා යුද්ධ ඉගෙන ගන්නකොට. එතකොට ඒ තරුණයෝ නැගිටපු තරුණ කණ්ඩායමක් තමයි මේ විශාල ත්‍රස්තවාදී සංවිධානයක් වෙලා ජාතික කලාපීය ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා තියෙන්නේ කියලා මේ පුළුල් පරාසය ගැන අවබෝධයක් තියෙන නිසා එහෙම හිතලා මම මේ කට්ටිය ගලව ගන්නට ඕනේ අපි මේකෙන් කියන දෙයට තමයි සොල්දාදුවා ඉන්නේ. මම සොල්දාදුවා ගැන කිව්වොත් එහෙනම් මම හිතනවා සොල්දාදුවා කියන්නේ මේ සතර බ්‍රහ්ම විවරණේ ප්‍රතිමූර්තියක් කියලා. අපේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව තියෙන හොඳම පුද්ගලයා කියලා මං හිතනවා සොල්දාදුවා කියලා. ඉතින් එයා යන්නේ මේ කට්ටියත් එක්ක සටනට වඩා මෙයා බේර ගන්නයි කියන එකයි. ඒ නිසා තව ගැඹුරුයි මම වැඩිලා ගන්නෑ. ඉතින් එහෙම හිතලා මම මේකට මානසික මෙහෙම කියලා කරුණු හතරක් මත පදනම් වෙලා යුද්ධය කරන්න ඕනේ අපි කියලා හිතුවා. ඒකට ජාත්‍යන්තර ජාතික වශයෙන් තියෙන නීති රීති සියල්ලෙම ගැලවිලා යන්න ඕනේ මේ යුද්ධයක් කරනකොට. ඒ නිසා තමයි අපි කරනවා මානසික මෙහෙම කරනවා මේ අයාලේ ගිය කට්ටිය වැරදි මාර්ගයේ ගිය කට්ටිය බේර හරි මාර්ගයට ගෙනීමට. ඉතින් අන්තයට ගිය කට්ටිය නැවත මේ අන්තයට ගෙනීමටයි මේක මෙහෙම සෑදුවේ. එතකොට ඒකේ කරුණු හතරක් මත පදනම් වෙලා යුද්ධය කරන්න කියලා කිව්වා. zero casualties to civilian, maintaining zero casualties to civilian. යුද්ධ කරන්න පුළුවන් නමුත් සිවිල් ජනතාවට වෙන හානිය අවම කර ගැනීමට. දෙක, සිවිල් ජනතාවගේ සහ රජයේ දේපළට සිදුවෙන හානිය අවම කර ගැනීම. තුන්වෙනි එක හමුදා සොල්දාදුවාට අවම හානි සිදු කිරීම සහ causing adequate damage to the terrorist leadership කියන එක තමයි හතරවෙනි එක. causing adequate damage to the terrorist leadership. මොකද western සංකල්පය තමයි annihilation of the enemy. But here in the eastern culture it's not. අපි ඒ නිසා අපි හිනවා මේ ත්‍රස්තවාදී සියලු දෙනාම නායකත්වයේ මත තමයි තියෙන්නේ. ඒ නිසා නායකත්වයේ කරන්න ඕනේ ඩැමේජ් එක කරලා මේ සියලු දෙනා බේර ගන්න ඕනේ කියන එකයි. ඒකේ අවම ඩැමේජ් එකකින් බේර ගන්න ඕනේ කියන එක තමයි මූල ධර්මය. ඕක තමයි අපි ගියදී. ඒ අනුව අපිට හමුදාව රීස්ට්‍රක්චර් කරන්න වුණා. ඊට පස්සේ මම මේක ඉදිරිපත් කිරීම එක හෙලා ඒ මොහොතේ පිළිගත්තා. ජනාධිපතිතුමා තේරුණා. අනිත් අය මාත් එක්ක ලොකු හමුදාවේ ප්‍රධානීන් එහෙම විශාල සටනක් දුන්නා කරන්න එපාවක කියලා. ඉතින් නමුත් මට අවස්ථාව ලැබුච්ච වෙලාවේ මම ඉදිරිපත් කරා. ඒක පිළිගත්ත ජනාධිපතිතුමා මේ ක්‍රියාත්මක කරා. කවුද ඒකට ජනාධිපති හිටියේ? අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2006 ඒක අපි මේක ගැඹුරුයි හුඟක් අය දැන් මට තේරෙන හැටියට මේක කරපු අය මොකද්ද කරේ කියලා දන්නෙත් නැහැ. මේක කරවපු අය මේකේ ගැඹුරු තේරුම් අරගෙන නැහැ අපි හන්දේ නිසා තමයි මම මේක. ඉතින් පස්සේ තව පොඩ්ඩක් කියොත් එහෙනම් මේකේ අවසානයේදී අර කට්ටිය ගලවගෙන සිට ගැනීම තමයි මේකේ අරමුණ. ඒ නිසා තමයි රිහැබිලිටේෂන් එකත් මට ලැබුණා. මම රිහැබිලිටේෂන් කමිෂන් හැටියට යුද්ධෙන් පස්සේ 2009 ජූලි මාසයේ මවපත් කරුවා. එතකොටත් මම මේක බොහොම ගැඹුරුයි මම වැඩිලා ගන්න විනාඩියෙන් කියන්නම්. නෑ අපි දෙනවා අද වගේ දවසක දෙන්න ඕන තරම් වෙලා. ඉතින් මේකත් මොකද්ද මේ රිහැබිලිටේෂන් කියලා මට තේරුන්නේ නැහැ. ඉතින් කෙටියෙන්ම කිව්වොත් දෙක කතාවක්. සිංගප්පූරුවට ගියා මම. එහි තිබුණ හොඳ රිහැබිලිටේෂන් concept එකක් develop කරලා මම පළවෙනිටම ගියේ සිංගප්පූරුවට. ගිහලා ඒ විශ්වවිද්‍යාලයේ අවස්ථාවක් ලැබුණා මට සාකච්ඡාවක්. එතනදී ප්‍රොෆෙසර්ස්ලා ડોක්ටර්ස්ලා ඇකඩමික්ස්ලා 25 30ක් විතර හිටියා. එතනදී මං අනපේක්ෂිතව මාව එතෙන් ඉන්ට්‍රොඩියුස් වෙන්නේ හිතාමත් නැතුව. එහෙම කට්ටියකට මුණ දෙන්න මං ගියේ නෑ. නමුත් යුද්ධය ගැන රිහැබිලිටේෂන් ගැන කතා කරන්න කියලා මට මයික් එක හම්බ වෙනවා. මේ වගේ මේ අදත් මේ සර්ප්‍රයිස් එකක් නේ. නෑ නෑ කිසිම සර්ප්‍රයිස් නෑ අපි කියලා ගහන්නේ. ඉතින් ඒ වගේ හම්බුණා මට රිහැබිලිටේෂන් ගැන ඉගෙන ගන්න ගියේ මට රිහැබිලිටේෂන් ගැන කතා කරන්න දැනුම නැහැ. මං කිව්වා මට මේ ගැන අවබෝධයක් නැහැ කියලා. මම අර අපේ ගමේ කතාවක් තියෙන්නේ ගොනා ගැන ලියන්න හම්බුනහම දන්නේ පොල් ගහනම් ගොනා ගැනලා පොල් ගහේ බැඳලා පොල් ගහ ගැන කියන වගේ වැඩක් කරාම අපේ නැක්කා කියලා කියන්නේ. එහෙමයි. ඉතින් ඊට පස්සේ මම පොල් ගහ ගැන කිව්වා. මම දන්න දේ යුද්ධය ගැන මම කිව්වා. යුද්ධය කරපු හැටි කෙටියෙන් කියලා මම බේරුණා. හැබැයි මේකේ සාකච්ඡාව අවස්ථාවේදී ඊටම හොඳ ප්‍රවණතාවක් ආවා. මෙතන හිටිය මුස්ලිම් ජාතික ප්‍රොෆෙසර් කෙනෙක්. එයා බොහොම සාකස්ටික් විදිහට මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. උඹ බෞද්ධයේද කියලා ඇහුවා.
ඔව් කිව්වා. බෞද්ධයෝ කොහොමද යුද්ධ කරන්නේ කියලා ඇහුවා. ඕක තමයි ප්‍රශ්නේ. මම කිව්වා මම මේ වගේ ප්‍රශ්නයක් කවුරුත් අහලා නැහැ. හැබැයි බෞද්ධෙක් නෙමෙයි යුද්ධ කරේ සොල්දාදුවෙක් යුද්ධ කරුවේ. බෞද්ධකම මගේ හදවතේ සහ මගේ ඇතුලේ තිබුණේ. ඉතින් අනිත් ඔබ සියලු දෙනාම යුද්ධ කරන ආකාරයටම තමයි සාමාන්‍ය යුද්ධය කරේ. හැබැයි ඒට එහා ගැඹුරක් මයි ගාව තිබුණා. කිසි කෙනෙකුට හානි කිරීමේ පරමාර්ථයෙන්, කිසි කෙනෙකුට විනාශයක් කිරීමේ පරමාර්ථයෙන් නෙමෙයි. ඒ විනාශය වළක්වා ගැනීමේ පරමාර්ථයෙන් තමයි යුද්ධ කරුවේ මම. ඒ තමයි වෙනස වෙන්නේද මන් දන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් එහෙම බේරුණා එකෙන්. ඊට පස්සේ තව ප්‍රශ්න වලක් යනකොට දෙවෙනියට එයාම නැගිටලා ආයෙ ප්‍රශ්නයක් අහනවා. උඹ කවුද රිහැබිලිටේෂන් කරන්නේ? උඹට මොනවද තියෙන රිහැබිලිටේෂන් දැනුම? ආමිකාරයෙක් කොහොමද රිහැබිලිටේට් කරන්නේ? ඉස්සර රිහැබිලිටේට් කරලා ඉන්නේ උඹ. උඹ රිහැබිලිටේට් කරන්න ඕනේ. කොහොමද උඹ ගිහලා තව එකෙක් රිහැබිලිටේට් කරන්න කියලා ওই විදිහේ ගැඹුරු ප්‍රශ්නයක් මගෙන් බොහොම ඇටැක් ස්වරූපයෙන් තමලා ගැහුවා. එතකොට තමයි හාමුදුරනේ සොල්දාදුව අවදුනේ. එතකොට මං එයාට කිව්වා රයිට්. ඔබ දැන් ඉස්සෙල්ලත් මම ප්‍රශ්නයක් කිව්වා දැනුත් මම ප්‍රශ්නයක් කිව්වා. සොල්දාදුවගෙන් හොඳම පිළිතුරු ආන්සර් එක ගන්න නම් සොල්දාදුව බිත්තියට තියලා හේතු කරන්න ඕනේ. එතකොට තමයි එයාගේ 6 sense එක වැඩ කරලා එන්නේ හරියට. ඔබ ඒකයි කරේ. මම දැන් කියන්නම් ඔබට උත්තරේ. මම දන්න රිහැබිලිටේෂන් එකක් නෑ. මම මෙහාවට මට ඉගෙන ගන්න දේකුත් තියෙන බව පේන්නේ. හැබැයි මම මෙතෙන් ආපු දේ හොඳයි. මම ඔබට කියලා දෙන්න රිහැබිලිටේෂන් කියන්නේ මොකද්ද? මම සොල්දාදුවෙක් මට බෙදලා තියෙන මේ ටාස්ක් එක ඔබ වරෙන් මාස 6කට අවුරුද්දකට පස්සේ ලංකාවට මම මේ ලෝකේ තියෙන බෙස්ට්ම රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් එක හදලා මම ඔබට පෙන්නනවා. හරිද? ඒක තමයි මට චැලෙන්ජ් එක. ඒක තමයි සොල්දාදුවෙකුට දුන්නාම චැලෙන්ජ් එක. මම ඒක බාර ගන්නවා. කියලා මම කිව්වා මම දන්නේ නැහැ රිහැබිලිටේෂන් ගැන මම පොඩි කාලේ ඉඳලම ආවා. අපේ හැමදෙර කිසිම no iota of understanding මේ ගැන තිබුණේ නැහැ මට. ඉබේ ආවා මට. මම එයාට කිව්වා මම බුදුදහමත් එක්ක හැදිච්ච වැඩිච්ච කෙනෙක්. බෞද්ධ පරිසරයක වැඩිච්ච කෙනෙක්. එහෙම නිසා මම කියලා මේ අඟුලිමාල දමනය කියන දේ මම විනාඩි 5කින් එයාට විස්තර කරුවා. පටාචාරාගේ කතාව විනාඩි 5කින් කිව්වා. මම කිව්වා මෙන්න මේ ලෙසන්ස් දෙක තමයි බුදුදහමේ රිහැබිලිටේෂන් එක මට තේරෙන හැටියට හොඳම ලෙසන්ස් දෙක, එක්ස්පීරියන්ස් දෙක. මේ පැත්තේ හිටපු කෙනෙක් තප්පර විනාඩි ගානකින් සම්පූර්ණ අනිත් පැත්තට ගෙනියපු දෙයක් තමයි අඟුලිමාල දමනය කියන දේ මම තේරුම් ගන්නේ. පටාචාරත් එහා සමානයි. ඉතින් ඒ වගේ දේවල් දැනගෙන ඒවා මගේ ඇඟේ ලේදුල දුවන කෙනෙක් හැටියට මම දැන් දන්නවා රිහැබිලිටේෂන් කරන්න මොකද්ද කියලා. ජංගල් එකේ සොල්දාදුවෙක් නැති වුණොත් අපි ගාව තියෙන ගෝල්ඩන් ප්‍රින්සිපල් කියලා එකක්. ඒ කියන්නේ නැති වෙලා එතන හොයාගන්න ආයෙ ගිහිල්ලා ඇකඩමික් කෙනෙක් වගේ රිසර්ච් කර කර ඉන්නේ උඹලා වගේ. අපි කරන වැඩේ ආපහු හැරිච්ච ගමන් අර බෑග් බෑරන් එකේ ආපහු එනවා. ඇවිල්ලා තමන් දන්න තැනකට ඇවිල්ලා එතන ඉඳලා ආයෙ යනවා. ඕක තමයි අපි කරන්නේ. ඒක තමයි ඉතින් වැඩි හිතන්නේ අපි. ඒ නිසා මම කරන්නේ LTD සමාජිකයෝ ගෙනල්ලා තියෙන රූට් එක ඒ කට්ටිය. මේ දෙමළ සමාජය කියලා කියන්නේ ලෝකේ ඉන්න හොඳම කල්චර්ඩ්, රිලිජියස්, ඒ වගේම හොඳ මේ සමාජය, සිවිලයිස් සොසයිටි එකක්. අහිංසකයි ඇත්තම. අහිංසක. එතකොට ඒ වගේ කෙනෙක් කොහොමද අඟුලිමාල වගේ තමයි. ඒ වගේ කෙනෙක් මේ දරුණු ත්‍රස්තවාදී බවට පත් කරේ කොහොමද? ඒ පත් කරපු මාර්ගෙම මං ආපහු උන් අරන් එනවා ආපහු හිටපු දැනට. එතකොට ඒ එතෙන්ද ගෙනියන්න ප්‍රභාකරන් කියන පුද්ගලයා සහ ඔහුගේ න්‍යායාචාර්යවරු මේ හිට මිනිස්සුන්ගේ heart hand කියන දෙන් heart එක අරගෙන heart එක lock කරලා දෙන්නේ. ඒ lock කරලා mind එකයි hand එකයි නැත්නම් psychological and vocational කියන දෙක විතරයි අරගෙන ගියේ. spiritual කියන කැල lock කරලා තමයි කරේ. heart එක lock කරලා තියෙන තාක්කල් මිනිහෙක්ගෙන් සාමාන්‍ය මිනිහෙක් වෙන්නේ ඔහු extremist කෙනෙක් හෝ පිස්සෙක් වෙනවා මිසක්. එතකොට මම කරන්නේ මේ heart එක අරලා මෙයාට values කියන දේ දාලා මම මේ තුන සමපාත කරනවා, synchronize කරනවා. මේක තමයි සොල්දාදුවෙක් train කරන concept එක කියලා මම ওই විදිහට උත්තර දීලා මේක බිහි වුණා මේ සිංගප්පූරුවේදී උපත ලැබුවා. ලංකාවේදී implement කරුවා හම්දුන්නේ. ඊට පස්සේ අදට මේ rehabilitation program එකත් humanitarian concept එකත් ත්‍රස්තවාදයක් විනාශ කරන්න ලෝකේ තියෙන හොඳම ක්‍රමවේදය කියලා ජෝර්ජ්ටවුන් යුනිවර්සිටි එකේ රිසර්ච් වලින් පෙන්වලා දීලා තියෙනවා ඇමරිකාවේ. එතකොට rehabilitation එක ලෝකෙම පිළිගන්නවා හොඳම rehabilitation program කියලා. 14,500 ex-combatants were rehabilitated. ඒ කට්ටියකින් අද වෙනකොට අපේ හාමුදුරනේ success එක කියන්නේ අවුරුදු 10ක් 11ක් 12ක් වෙනවා දැන්. එක්කෙනෙක්වත් extremist activities වලට ඇවිල්ලා නැහැ. එක්කෙනෙක්වත් anti social activity එකක්වත් කියලා පොලිසියට චෙක් කළාවත් නැහැ. ඉතින් ඒ වගේ success එකක් ලෝකෙ කොහෙවත් නැහැ හාමුදුරනේ. ඉතින් මේක තමයි මෙහෙම කරපු අපි
දැන් යනකොට ආපහු නැවත වතාවක් අර වලේටම මඩ ගොඩටම වැටිලා රටක් හැටියට ඉන්නවා. රටේ නායකයන්ට මේ ගැන කිසි අවබෝධයක් නැහැ. රටේ වගකීම් තිබෙන මිනිසුන්ට කිසි අවබෝධයක් නැහැ. හමුදායෙන් පස්සේ පෝර්ට් ඔතොරිටි එකේ චාමන් වෙනවා. එතන ගියාම හොර ගුහාවල්. රටම අනිත් පැත්තට heart of the nation කියලා කියන්නේ. හැබැයි heart එකක් නැහැ එතන. මහ විශාල හොර ගුහාවක්. දැන් ඉන්න තැනත් එසේ හැම තැනම එසේ මුළු රටේම හැම කෙනාම කඩා වඩා ගන්න උත්සාහ කරන. එතකොට මෙච්චර සැක්‍රිෆයිස් කර අපි නිශ්ශබ්දව ඉන්නවද කියන එකයි තියෙන්නේ. ඒ නිසා මේක අපි එතකොට මට ડોක්ටර් හම්බ වෙනවා එක අවස්ථාවකදී අපි දෙන්න කතා කරනකොට තව ගොඩාක් දුර යන්න පුළුවන් කියලා හිතනවා. ඒක ජාත්‍යන්තර මට්ටමට ගියා. ඒක ડોක්ටර් සමහරට ටිකක් එතන කියයි. එතකොට අපි හඳුන්නේ අපි මේක මම විශ්වාස කරනවා තව පැත්තක් ඔබ වහන්සේ බුදුදහම අර පොතෙන් අර සුද්ධ ලියපුකෙන් ගත්තා වගේ මම විශ්වාස කරනවා සුද්දෙක් රහත් වෙච්ච දවසට තමයි අපේ හාමුදුර කෙනෙකුත් රහත් වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ ඉන්න ඕනේ බුදුහාමුදුරන්ට ඉස්සල්ලා. ඒක කියලා මට නිකන් වීලුවට වගේ හිතෙනවා හාමුදුරනේ. ඒ නිසා අපි මේ ගමන ලංකාවට වඩා සුද්ධ පාර්ගෙන් આવුත් අපේ ගමන ඉක්මන් වෙයි කියලාත් මට හිතෙනවා. ඒ නිසා අපි ડોක්ටර් ප්‍රොෆෙසර් සුනිල් කාර්ය කරන හම්බෙලා දැන් අවුරුදු කීපයකට ප්‍රථම හම්බුණා. එදා සිට මම තාම හොඳට කියන බුදුදහම පිළිබඳ ගැඹුරු අත්දැකීමක් දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් අපි දෙන්න සාකච්ඡා වෙලා දැන් ගමනක් යන්න කියලා සාකච්ඡා කරා. අවුරුද්දක් දෙකක් තිස්සේ සාකච්ඡා කරලා දැන් මේක ක්‍රියාත්මක තත්ත්වයටපත් වෙනකොට තමයි මට රංජන්ව මතක් වුණේ. මෙතනින් එහාට එන. එතකොට රංජන් ඔබ වහන්සේ කතා කරා. මට හරි සන්තෝෂයි. අපි දෙන්නම ඒ වෙලාවෙම කතා කරා යන් හම්බෙමු. මුණ ගැහමු අපේ හාමුදුරුවෝ. හම්බෙලා කතා කරගමු කියලා තමයි. ඉතින් ඒ නිසා තමයි අද මෙතෙන්ද පැමිණි. ඊටාම සන්තෝෂයි අපේ හාමුදුරනේ. ඉතින් මම අපේ ડોක්ටර් විනාඩියක් කතා කරන්න දෙන්නම් ටිකක් වෙලා. මේ එතනින් එහාට මම ඉන්ටර්වියුස් ගන්න ඕනේ. අද ක්වීන් එලිසබෙත් ඇතුළු පවුලටත් රජ පවුලටත් බුදුදහම කියා දෙන අවුරුදු 16ක් තිස්සේ ප්‍රථම බුද්දිස්ට් චැප්ලින් හැටියට බ්‍රිටිෂ් ආමි එකේ වැඩ කරනවා. ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකේ වැඩ කරනවා. එයා යනකොට 200ක් 300ක් හිටපු බෞද්ධයෝ ආමි එකේ බ්‍රිටිෂ් ආමි එකේ දැන් 6000ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඇමරිකාවෙත් මම පුද්ගලිකව අත්දැකලා තියෙනවා විශාල වශයෙන් බෞද්ධ බුදුදහමට බටහිර හමුදාවල් යොමු වෙනවා. ඊශ්‍රායල් ආමි එක ඊශ්‍රායල් රටම හෙට අනිද්දා බෞද්ධ රටක් වුණොත් අපි පුදුම වෙන්න දෙයක් නෑ හාමුදුරනේ. මම එහෙ ගියාම දැක්ක බුදුදහමට අපට වඩා ගැඹුරෙන් අධ්‍යයනය කරනවා. ඒ වගේම CIA බ්‍රිටිෂ් ඉන්ටෙලිජන්ස් ඊශ්‍රායල් ඉන්ටෙලිජන්ස් කියන බුදුදහම ගැඹුරෙන්ම පාවිච්චි කරනවා අපේ හාමුදුරනේ. ඒ නිසා ඒව වෙන දේවල් අපි වෙන වෙලාවක කතා කරන්න ඕන දේවල්. මේ පිළිබඳ අවුරුදු 36ක අත්දැකීමක් මට තියෙන නිසා මම මේ කියන්නේ. ඉතින් මම ඒ ගැන වචනයක් කතා කරන්න අපේ ડોક્ટર සුනිල්ට ආරාධනා කරන්න. හොඳයි සුනිල් මහත්තයා මට සම්බන්ධ වෙන්නේ ශිරෝම මට කිව්වා එංගලන්තේ ගිය ගමන් එදාම බ්‍රිටිෂ් ආමි එකට යන්න ඕනේ කතාවක් දෙන්න. ඒකේ සුනිල් කාර්ය කරනවා කියලා මහත්තයා කියන එයා තමයි චැප්ලින් කියලා. ඉතින් අපි ගිහිල්ලා හුඟා පාර වර්ධගත්තා. යන්න දන්නේ නැතුව ගිහිල්ලා ගේට්ටුවට ගියාට පස්සේ ගේට්ටුවේ කණුවකට කතා කරන්න ඕනේ. කතා කරලා පස්සේ ඔන්න සුනිල් ඉන්නව ඇතුලේ කියලා ගේට්ටුව ඇරෙන්නේ නිකන් මැජික් එකට වගේ. ඔන්න අපි ගියා. ගියාට පස්සේ බලනකොට මලකට කාච්ච තැනක සුනිල්ගේ කාමරේ විතරක් අතුපතු ගාලා හරි ගස්සලා තිබ්බා. එතකොට මේ විශේෂයෙන් මේ හිටියා එතන තායිලන්ත ආමසු කෙනෙක් අපි ඕලන් දානන්ද ආමතුරු හිටියා. තව කීප නමක් වගේ හිටියා. එතකොට පෙන්නලා දුන්න සුනිල් ඒ අපි කරපු වැඩසටහනේදී මට තිබුණ ජෙට් ලැග් එක මට ඔළුව නිකන් තෝන්තු වෙලා හිටියේ. අනිකුත් චැප්ලින් වල තියෙන අනිකුත් සේවා තියෙන කතෝලික මුස්ලිම් ඒවා නිකන් කවදාවත් රැස් වෙන්නේ නැහැ. මෙයා ඒකේ පුටු ටිකත් අරගෙන කරගෙන හිටියා. ඊට පස්සේ දෙතුන් සැරයක් මට හම්බුණා. ඒක තමයි සුනිල්ගේ කතාව. ඉතින් අපි අහුම්කම් දෙනවා. සුනිල් කාර්ය කරන ඊට ඉස්සෙල්ලා දයාට ප්‍රශ්නයක් දාන්න තියෙන්නේ. ඒ දයා කියන විදියට අඟුලිමාලේ එහා කෙළවර ඉඳලා මෙහා කෙළවරට බුදුහාරෝ ගත්තයි කියන එකට මම කැමති වෙන්නේ නැහැ. පටාචාරාව එහා කෙළවර ඉඳලා මෙහා කෙළවරට එහා කෙළවර ඉඳලා මැදටයි ගත්තේ. හරිද? ඒතේදී අපිට කියන්න යමක් තියෙනවා. දෙක ඉන්නේ පොඩ්ඩයි. දැන් සුනිල් තමයි කතා කරන්නේ. දැන් දයාට මේ ඩයිජෙස්ට් කරන්න ඕනේ. දෙක හાર્ට් එක නැති එකට හાર્ට් එකක් දෙනවා කියන එක සෝල්ජර් කෙනෙක් කියන එක මම අහලා නැහැ. මං කියලා තියෙන වෙඩි තියන වල ඇස් දෙක බලන්න එපයි කියන එක විතරයි. ඒ කියන්නේ මම කියවලා තියෙනවා වියට්නාමේදී වියට්නාම් ජාතිකයෝ කියපු නිසා වියට්නාම් පොළොවේදී වෙඩි තියලා මරපේක තමයි වියට්නාම් යුද්ධය කියන්නේ. එතකොට තිබ්බේ නැහැ. හાર્ට් එක තිබ්බෙත් නැහැ. මූණ දිහා බැලුවෙත් නැහැ. ඉතින් මේක
මම හිතනවා දයාගේ concept එකක් වෙන්න ඇති මේ heart එක නැවත අරන් දාන කියන එක. දැන් මටත් උනේ මේ heart of Buddhist meditation අගේ කෙරුවේ නෑ මං. මට තුනේ විද්‍යාව මට තිබුණේ මේ ගහ බැන ගන්න ගතිය. මම ඒ සාමාන්‍ය ගමේ ගහ බැන ගන්න කෙනෙක් නෙවෙයි. ඇතුළත තිබුණ revolutionary. දැන් පේනවා මේ heart එක නැතිකම තියෙන කියලා. ඉතින් ඒ නිසා සයිකියාට්‍රික් කෙනෙක් දැකපුවම මම අහනවා මේ දකුණු මොලේ වම් මොලේ දෙකේ මොලෙන්නේ වැඩි යන්නේ heart එකේ නෙවෙයිනේ කියලා. සයිකියාට්‍රික් කියනවා සංස දකුණු මොලේ කියන්නේ heart එක තමයි කියලා. ඉතින් ඒකත් මම නිකන් දයාට නිකන් රුමිනේට් කරන්න දාලා මම සුනිල්ගෙන් ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විදේශ රටක හමුදාවක චැප්ලන් කියලා කියන්නේ බෞද්ධ උපදේශකවරයෙක් වගේ කියන එකක් තියෙන්නේ. ඒ වගේ කෙනෙක් වශයෙන් ඉඳලා මේ දයා කියන સંદર્ભයේ සුනිල්ගේ ඉන්පුට්ස් ටික මම හරි ආසයි අහන්න. අවසරයි අපේ හඳුනේ අවසරයි හැමදෙනාගෙම මම මේ පළවෙනි වතාවට තමයි නිස්සරණ වනයේට පැමිණියේ. මම හිතන්නේ අතිශය මේ සන්තෝෂ දවසක්. මොකද මේ මම අවුරුදු 18ක් උපසම්පන්න භික්ෂුවක් හැටියට ගත කරපු කෙනෙක්. මම කිව්වේ නෑ හොඳ නැති වෙනින්දා ඉතින් කියලා පටන් ගත්තා ඉඳලා හොඳයි. ඒක මේ ආමේගේ පුහුණුවකට වැඩියම මගේ කරන පුහුණුවක්. ඉතින් මේ එංගලන්තේ මම ඇමරිකාවේ ඉගෙන ගන්න කාලෙත් VMC විපස්සනා මෙඩිටේෂන් සෙන්ටර් ගෝයන්කජි එක්ක භාවනා කර කර හිටියා. ඉතින් මම හිතන්නේ ජෙනරල් කිව්වා වගේ මේ බුදුදහමේ ආభాෂය ලබාපු කෙනෙකුට ඒකෙන් කවදාවත් ඈත් වෙන්න බෑ. ඒක මේ මගේ ජීවිතේ අවුරුදු 40කට වැඩිය මේ මම ඇකඩමික් විශ්වවිද්‍යාල 5ක ලෝක විශ්වවිද්‍යාල 5ක උගන්වලා තිනවා. නමුත් මේ මම අධ්‍යයනය කරපු ක්ලිනිකල් සයිකොලොජි ඇන්ඩ් ලින්ග්විස්ටික්ස් කියන ඒවා තමයි මම අධ්‍යයනය කරේ කෝනල් විශ්වවිද්‍යාලේ. නමුත් භාවනාවෙන් තමයි අවසානයේ මේ කෙලවර වෙන්නේ. ඉතින් මම මේ පළමුවෙන්ම ඊටාම සතුටුයි මේ අපේ හාමුදුරුවෝ මේ දරන විවෘත භාවය ගැන. මොකද මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ මේ ධම්මෝ භික්ඛවේ විවටෝව විරෝචති නෝ පටිච්චන්නෝ කියලා. මේ ධර්මය බබලන්නේ විවෘත වෙන තරමට. දැන් ඔබ වහන්සේ පෙන්වලා දුන්නා මේ තමන් වහන්සේගේ අදහස් වෙනස් වෙච්ච හැටි කාලයත් එක්ක. අපි හැමදාම මෙන්න මේ ගමන යනෝනේ මේ දැන් මේ ශාසනයේ අතරම වචන දෙකක් තියෙනවා. පරිේෂණ සහ ගවේෂණ කියලා නේ. ඉතින් ගවේෂණය කියන්නේ අර ගවයෝ ටික දාලා තනකොළ කන්න දාලා ඊට පස්සේ හවස ගිහිල්ලා ඒ දාපු ගවයෝ ටික ආපහු අරගෙන එනවා. පරිේෂණය කියන්නේ open ended. තමන් පරිේෂණය කරගෙන ප්‍රශ්නේ විතරයි දන්නේ, උත්තරේ දන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ මම කළේ ආර්ය පරිේෂණයක්, අරිය පරිේෂණ සුත්ත නේද? එතකොට මේ ශාසනයේ තියෙන්නම පරිේෂණ කියන එක, ගවේෂණය නෙමෙයි. දැන් අර ඉන්වෙස්ටිගේෂන් කියලා කියන්නේ දැන් හොරා දන්නවා, මිනිමරු බව දන්නවා, තොරතුරු හොයන්න යනවා. ඒ වගේ එකක් නෙමෙයි මෙතන. මේක ඕපන් ඉන්වෙස්ටිගේෂන් කියන එක. ඉතින් මම හිතන්නේ මම මේ කොන්ස්ටිටියුෂන් එකේ තොරතුරුත් මේ හාමුදුරන්ගේ මේ දේශනවලදීත් අපේ ධම්මජීව හාමුදුරන්ගේ මම අගය කරන විශිෂ්ටම ලක්ෂණය සවන් දෙන බව. නේ සද්ධාජාතෝ උපසංකමති. උපසංකමන්තෝ ධම්මං සුනාති. සුත්වා ධම්මං ධාරේති නේ. දතානං ධම්මානං අත්තං උපපරික්කති. මේ පරිේෂණ ක්‍රමවේදයක් නේද අපේ හැමෝම. ඉතින් ඔබ වහන්සේ ජීවිතය තුළින් අන්න ඒ පරිේෂණාත්මක බව, විවෘත බව, කන් දෙන බව පෙන්වලා දෙනවා. ඒක තමයි මේ ශාසනයේ අභිවෘද්ධියට අවශ්‍ය ප්‍රධානම ලක්ෂණය. දැන් මේ ජෙනරල් කිව්වර කතාවේ අපේ හැමෝනේ දැන් මටත් මේ ප්‍රශ්නේ මේ විදිහටම ඇවිල්ලා තිනවා. අපේ ලන්ඩන් බෞද්ධ විහාරයේ නායක හාමුදුරන්ගේ ඕනකමට තමයි මම මේ රස්සාව බාරගත්. මම විශ්වවිද්‍යාලයක උගන්වන්න හිටියේ මේ UCL එකේ. ඉතින් වජිරඥාන හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා මේ මෙහෙම තනතුරක් දැන් පිටවලා තියෙනවා. මේ එංගලන්ත රජයෙන් මේකට සුදුසු කෙනෙක් ඉන්න ඕන. ඔබතුමා මේක කරන්න ඕන කියලා. මම කිව්වා හාමුදුරුවෝ මම මේ විශ්වවිද්‍යාල ගුරුවරයෙක්, මට මේක කරන්න බෑ. ඊට පස්සේ නායක හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා මේ ටික කාලයකට හරි මේක කරන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේගේ මේ බලවත් ඉල්ලීමට තමයි මම මේ ඉන්ටර්විව් එකට ගියේ.
රටවල් 18ක බෞද්ධ කට්ටිය හිටියා මේ ඉන්ටර්විව් එකට. ජෙනරල්ස්ලා 4 දෙනෙක් හිටියා. ඒගොල්ලෝ අහනවා, you know, what would you say when somebody asks you, you know, how does a Buddhist fit into the military, armed forces? එකපාරට මගේ හිතට මතුවනේ අර ධම්මපදයේ තියෙන ගාථාව. පානිම් හිචේ වනෝනාස හරෙය්‍ය පානිනා විසං නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතු. يعني බුදුහාමුදුරුවෝ කියනවා අතේ තුවාලයක් නැත්තම් වසවිස අතින් ඇල්ලුවට ඇඟට ඒක එන්නේ නැහැ. දැන් මේ ජෙනරල් කිව්වේ ඒක තමයි. ඒ ජෙනරල් කිව්වේ මම I used the force for good purpose, but I never had a violent thought in me. මෙන්න මේක බටහිරට තේරෙන්නේ අපේ හැමදෙරේ මේ use of force කියන එකයි use of violence කියන එකයි. violence කියන එක හැමතිස්සෙම ලෝභ දෝෂ මෝහත් එක්ක මිශ්‍ර වෙලා. force කියන එක නැහැ. දැන් බුදුහාමුදුරුවෝ කොච්චර force පාවිච්චි කරාද නේද? අර මේ සරියුත් මොගලන් හාමුදුරුවෝ කිව්වා මේ චබ්බක්ගේ භික්ෂුන් වහන්සේලා වාද විවාද කරන තැනට තනියෙන් යන්න එපා. කට්ටියක් එක්ක යන්න. 500ක් එක්ක යන්න. 500ක් එක්ක. ඉතින් මේ use of force for a good purpose. මේ අපේ හාමුදුරුවෝ කරන්නේ මේක තමයි force එක. You know, use of force for a good purpose is allowed නේද? ඉතින් අන්න ඒක තමයි articulate කරේ. එතුමාට guilt එකක් නැහැ. ඇයි? intention is clear and pure. නේද? දැන් අපි චේතනාහම්බිකවේ කම්මවදාමි කියන්නේ අපේ සිතුවිල්ල චේතනාව පැහැදිලි නම් අපි කරන දේ නේ. දැන් දුස්සර කෙනෙකුයි ත්‍රස්තවාදය දෙන්නම පිහිය පාවිච්චි කරන්නේ. දෙන්නම පිහිය පාවිච්චි කරලා මැරෙනවා ලෙඩා. හරි අනිත් එක. නමුත් ඒ පාවිච්චි කිරීමේ purpose එක අරමුණ වෙනස්නේ. අන්න ඒ නිසා මෙන්න මේක බටහිරට තේරෙන්නේ නැති දෙයක්. දැන් මම මේ ICRC එකත් එක අපි කොන්ෆරන්ස් එකක් කරා මේ ජෙනරල් කට්ටිය කියලා 150ක ඇකඩමික්ස්ලා ලෝකේ වටේම ඇවිල්ලා කතා කළා Buddhism understands violence. මම කියනවා Buddhism never talk about violence. ඒ non violent මේ සම්පූර්ණ බුද්ධ ආගමේ තියෙන non violence මයි. Through and through. ඒකේ අයි දෙකක් නැහැ. No wandering, no wavering. හැබැයි use of force is a different thing. උදේට නැගිටින්න 3:00ට භාවනාවට නැගිටින්න you have to use your force නේද? ඉතින් ඔන්න ඔය මේක වෙන් කරගන්න බැරිකම තමයි ගොඩක් මේ ශාසනය තුල ඔය සියුම් දේවල් වෙන් කරගන්න නිසා තමයි මේ ආර්ය පරිශ්‍රණය මේ විදිහට අන්න පටිසෝතගාමින් නිපුණං ගම්භීරං දුද්දසං අනුං මේ හැම වචනයක්ම පාවිච්චි වෙලා තියෙන්නේ මෙහෙම. ඉතින් මේ අපේ හම්තුරගේ මං තව මේ ඉගෙනගත්ත වැදගත්ම දේ තමයි දැන් මේ සති කියන එක තරම් ගැඹුරු වචනයක්. සති සම්පජාඤ්ඤ කියන තරම් ගැඹුරු වචනයක් නෑ. නමුත් මේ බටහිර ලෝකයේ පුරාම අද අපි මේ සති කියන එක පාවිච්චි කරන්නේ අර මේ පූසා මේ මීයා දිහා එල්ල කරන ඒකට තමයි ඔන්න සතිය කියලා කියන්නේ. ඉතින් සති සම්පජඤ්ඤ කියන්නේ අතිශය ගැඹුරු බුදුහාමුදුරුවෝ මේ මහා චත්තාරීසක සූත්‍රයේදී දේශනා කරනවා මේ සම්මා දිට්ඨිස්ස කම්පහං බික්කවේ සම්මා සතින් වදාමි. මේ සම්මා දිට්ඨිය තියෙනවා නම් තමයි සම්මා සතිය තියෙන්නේ. සතිය ඕන කෙනෙකුට වඩන්න පුළුවන්. නමුත් සම්මා සතිය වඩන්න බෑ. ඉතින් මෙන්න මේක අවබෝධ කරගත්ත මේක පුරුදු පුහුණු කරපු ඇත්තෝ තමයි අපේ රට. ඉතින් අපි මේ බටහිර ලෝකෙට ගිහිල්ලා ඒගොල්ලන්ගේ සතිය ආපහු ඉම්පෝට් කරනවට වැඩිය මං හිතන්නේ අපි දන්න දේ සතිය ගැන ඒගොල්ලන්ට කියලා දෙන්න. ඒගොල්ලන්ගේ හොඳ පුරුදු අරගෙන අපේ මේ සති සම්පජාන සතිමා සම්පජානෝ කියන එකේ ගැඹුර ලෝකයට කියා දෙන්න ඕනේ. ඉතින් මේ සති පාසල ගැන මම දැන් ලෝකේ හැමතැනම කට්ටිය කතා කරනවා. එංගලන්තෙත් හරි විශාල පැහැදීමක් තියෙනවා. මට වෙලාවක් වුණේ නැහැ මේකට සම්බන්ධ වෙන්න. ඉතින් මම ඊටාම ආසයි මේ ලංකාවේ
අපි සති කියන පොඩි සංවිධානයක්. එතන සති කියන්නේ Society of Ancient Theravada International. SATI, Society of Ancient Theravada International. ඒකට ඒක තමයි අපි සති කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් පිටවාගෙන මේ නිසරණ වනයේට සම්බන්ධ අපි එංගලන්තේ කස්සප හාමුදුරුවෝත් ඒකට උන්වහන්සේ තමයි අනුශාසක. ඉතින් ඔබ වහන්සේගේ මේ නායකත්වයෙන් අපි මේ රංජන් මහත්තයලා මේ ජනරල්ලා මේ කට්ටියත් එක්ක මං හිතන්නේ මොකද විශාල උනන්දුවක් තියෙනවා බටහිර ලෝකයේ මේකේ ගැඹුර තේරුම් ගන්න. නමුත් අපිට ඒ ගැඹුර ඒ අයට අපි කියලා දෙන්නෙත් නැහැ. ඒ අයගේ තියෙන එක අපි ගන්නවා. අපි ඒගොල්ලන්ගේ පස්සේ යනවා, ඒගොල්ලෝ අපේ පස්සේ යනවා. මේ රවුම තමයි යන්නේ. ඉතින් මෙන්න මේක නිසා සම්මා සති කියන එක අර තානිස්සරෝ හාමුදුරුවෝ පොතක් ලියලා තිනවා right mindfulness. ඒකේ පැහැදිලිවම කියනවා. දැන් මේක මේ සොල්දාදුවෝ මේක බුලට් එකට පාවිච්චි කරන එක නැත්නම් කෝපරේට් සෙක්ටර් කට්ටිය මේ ප්‍රොෆිට් වැඩි කර ගන්නවත් පාවිච්චි කරන එක නෙමෙයි. ඒව වෙනවා. ඉතින් නමුත් මේකේ තියෙන අසතිය තේරුම් ගැනීම තමයි මම හිතන්නේ සතියේ තියෙන ප්‍රධානම ලක්ෂණය. ඉතින් මම හිතන්නේ ඔබ වහන්සේලාගේ නායකත්වයෙන් බුදුමහාලා මම හිතන්නේ අපිට මෙන්න මේ ලංකාව ෆෝකල් පොයින්ට් එකක් කරගන්න. මේ මම ඇම්ස්ටර්ඩම් විශ්වවිද්‍යාලයෙන් මේ මෑතක ඒගොල්ලෝ මට ආපහු ඉල්ලීමක් කරා. ඒගොල්ලන්ගේ Faculty of Religion and Theology කියන එකේ මේ mindfulness මේ department එකක් තියෙනවා. දැන් Department of Mindfulness Oxford, Cambridge, Bangor, Exeter, UCL එංගලන්තේ හැම විශ්වවිද්‍යාලයකම. දැන් මේ පහුගිය දවස්වල මිලියන 40ක් පවුන් මිලියන 40ක් වෙල්කම් ට්‍රස්ට් එකෙන් දුන්නා UCL එකට මේ රිසර්ච් කරන්න. මොකද දැන් අවුරුදු 7-8 ළමයි පවා depressed, you know, antidepressants පාවිච්චි කරනවා 350 million people a year. කියන්නේ මේක තමයි දැන් ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද මේ heart disease was a number 1 killer by, you know, before 2000. Then dementia, mental health is the biggest biggest killer. ඉතින් අද ඔබ වහන්සේලා මේ කැලේ හැංගිලා හිටියට සමාවෙන්න එහෙම කිව්වද? අද ඔබ වහන්සේලාගේ ළඟ තමයි මේ ලෝකයේ ප්‍රශ්නයට පිළිතුරු තියෙන්නේ. ඒක නිසා අපි එකතු වෙලා කටයුතු වැඩ කරන්න ඕනේ වෙලාව. ඉතින් මේ සමාවෙන්න ඕනේ මගේ මොනවත් වැරදුනා නම්. නෑ දෙන්න දැන් මම බලන්නේ. අවසරයි නෑ. ඔය ඒක ඇත්තට අපි ඕල් බුද්දිස් කොන්ෆරන්ස් එකේදී මම ටෝක් එකක් දෙනවා. සුනිල් හිටියා, සුමන කරුණරත්න හිටියා පැනල් එකේ. සුනිල් ඕකේ අදහස ඉදිරිපත් කරා. ඒ අදහස් ඉදිරිපත් කරනකොට මට අදහස් කරන්න මට කතා කරන්න බැරිනවා. මට තරහක් තමයි ආවේ ඒ වෙලාවේ. ඒක තමයි දැන් හොඳ වෙලාවට විස්තර කෙරුවේ. මොකද සම්මා සතිය සහ සති සම්පජාඤ්ඤය. ඒකට දයාගේ කතාවේ දයා කියනවා මේ ලංකාවේ ඉන්න කෙනෙකුටවත් මේ රිහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් එක එළියට ගෙනියන්න බෑ. අර කරප්ටඩ් බියුරොක්‍රැටික් හමුදා බාර ගන්න නැහැ. ඒකට මෙයාට අලුත් කොන්සෙප්ට් එකක් දෙන්න වෙනවා. බුදුහාමුදුරු දීපු කොන්සෙප්ට් ගන්න නැහැ මේගොල්ලෝ. ඉතින් මෙයා මානවීය මෙහෙම කියලා දැම්මා වගේ මම සතිය දුන්නා නම් මට ලංකාවේ ඉන්න 70%ක් එක ෆයිට් කරන්න වෙනවා. මම කිව්වේ සති මාත්‍රය. මම දුන්නේ සති මේ bear attention කියන එක. ඕක තමයි ඥානපෝනික හාමුදුරුවෝ කරපු වැඩි. ඉතින් ඒක නිසා මම කියනවා ඥානපෝනික හාමුදුරුවෝ මේ ගහපු ගැහිල්ල නිසා කවදා හරි තේරවාදයේ ඉතිහාසයේ කොඩිය හිටවන්න වෙන්නේ කැන්ඩි වල. ඒ කියන්නේ ආත සික්ලා. ඉතින් ඒ වැඩේට අපි මේ ගෲම් වේගෙන එන හැටි. ඒ නිසා සුනිල් ඒ ස්ටෑන්ඩ් එක ගත්තට මට කමක් නැහැ. ඒ වුණාට මම ගහන ඕනම වෙලාවක මයිලගේ කිසිම අනුකම්පාවක් නැහැ. මොකද මම බෞද්ධ භික්ෂුවක් වශයෙන් මේ සියලු ආගම් බාර ගැනීමේදී මට සතිය අරගෙන යන්න බෑ. ඒකට බලපෑම කරන්න වෙනවනේ. ඉතින් මේක කියනකොට SHS ෆලීල් මට කතා කරලා කියනවා මේ ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ ස්ටේජ් එකෙන් බැහැලා ධම්මජීව හාමුදුරන්ට ඉස්සරහට බැනුම් අහන්න වෙයි මේ මුස්ලිම් කට්ටිය බුද්ධහන් කරන්න හදනවා කියලා. මේ සතියනේ දෙන්න හදන්නේ. මම ඔයාලට එකක් කියන්න. මගේ නම කියන්න කුරානේ මොරහබා කියලා වචනයක් තියෙනවා. ওই වචනේ විස්තර කළා නැති වුණාට ඕක තමයි එවයානස් කියලා කියන්නේ. අපි දන්නේ. ඉතින් මං කෝ ඇත්තනේ අපේ මිනිස්සු සතිය කිව්වට දන්නේ නැනේ. මේ 70ක්.
ඉතින් ඒ නිසා දැන් මේ දායාගේ කතාවෙන් සුනිගේ කතාවට මට කියන්න තියෙන්නේ දායා මේ කොඩිය අරගෙන හමුදාපති වෙනකන් ගියේ ඔය මානවීය මේකකින් නෙවෙයිනේ. එතෙන්ට ගියාට පස්සේ එතන ගහපු කොත්තු රටිය තමයි මානවීය මෙහෙයුම. ඒක තුල අර ඔක්කොම තියෙන එක තියෙන්නේ බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි අශෝක ධර්මයක් නෙවෙතන තියෙන්නේ. මෙන්න හැම දෙයකටම ගැලපෙන. ඒකට සතිය ගන්න එපා. ඒතර සතිය ගත්තොත් සම්පජඤ්ඤෝගේ බරපතල වචන දැන් මයිලඟ ඒක හරියට වර්ධිනවා. මම කියන්නේ මම මෙතෙන්දි පස්සට යනවා පියවරක්. මොකටද කාටත් තේරෙන භාගයක් දිරවපු ආහාර තමයි පොඩි එකාට දෙන්න ඕනේ. පොඩි එකාට දීපු ගම වේගෙන් යන්න බව මම පිළිගන්නවා. සුනිල් කියපු කතාවේ විදිහට කෝපරේටිව් සෙක්ටර් එක අපිට ඉන්වයිට් කරાવી. හමුදාව අපිට ඉන්වයිට් කරાવી. දැන් මේ වගේ මිනිස්සුක් මෙතෙන්ට එනවයි කියන එක මේ 700ක් බන්ධන බෙලෙන් 700න් ගුරුකම් බෙලෙන් මම මගේ 700ක් කුමරුන් ගෙන්නතේ කියලා කියනවා. මට පුදුම සතුටක් තියෙනවා. මම මෙයාට උඩින් යන්න හදනව නෙවෙයි. මේ තමයි මෙන්න මේ අවුලව ගන්න තැන මේ බැස්ම මේ ලොන්චින් එක අන්තිම දුරලයි අපේ. ඉතින් ඒ නිසා රංජන්ට මට අඩු ගානේ 4 පැසරයක් ඇත්තටම ආය මර්සිලස්ලි ගහන්න සිද්ධ වුණා. මම රංජන් කරබනේ හිටපන් ඔය බර වැඩ අල්ලන්න එපා. අපිට ඕනේ මේ යන්තම් මේක හගිස්ස ගන්නකම් මේ ලොන්චින් අපි කියන්නේ කින්ඩලින් ඒ තේරෙන්නේ නැහැ. මොකද කෝපරේට් පැත්තේ හිතන්නේ. දැන් මම මේ වැඩේ කරගෙන යනකොට ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ අපේ ඩීලියන් වල කතාලිකව සාංශ ධම්මජී හඳු කරන්න ඕන වැටි කරලා ඉවරයි. අපිට ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඇල්ලුවානේ. ඊට පස්සේ මේ වගේ සභාවකදී මේ මිනිස්සු නැවත හම්බෙලා අපිට කතා කරන්න හම්බ වෙනවා කියලා කියන්නේ අපිට ඒක විනිශ්චයක ඉවර වෙන්නේ නැහැ නේ වැඩි. අපි නැවත හම්බ වෙනවා. ගහන එක නම් ගහනවා. මම ඉස්සෙල්ලා ඉල්ලගෙන ඉන්නවා මම පැවිද්දෙක් කියලා මේව වෙන්න එපා ඕනේ තියත් කියනවනම් කියන්න. ඒක නැත්තම් අපිට මේ වගේ සාකච්ඡාට එකතු වෙන්න බෑනේ. මම මේ මහානකම් පාවා දෙන්නේ නැහැ. බුද්ධහම පාවා දෙන්නේ නැහැ. මයිලක හොඳ තියෙන වෙපන් සෙට් එකක් පිටිපස්සේ. ඒක වෙනම දෙයක්. නමුත් අපිට මේ කොමියුනිකේෂන් තියාගෙන යන්න පුළුවන්. ඉතින් ඒකෙදි රංජන් කරන මේ කපුකම මම ඊටාම අගය කරනවා. මම හරි ආසයි මමත් කෙඩිටින් කරලා මම කිව්වා දැයට. පළවෙනි සැරේ නම්බරයක් ගන්න බැරුණා මට. දෙවෙනි සැරේ මම ලාන්ස් කෝප්‍රල් නුලා ගියා. ඊට පස්සේ මම කෙඩිට් කෝ එකට බෙදෙන්න ගියා. ඉන්ටර්විව් එකට යන්න හැමෝටම රත්තරත් මහත්තයා තමයි හිටියේ. යන්න උනේ නැහැ. එතකොට අපේ ලොකුවේ JVP එකේ පළවෙනි සාක්ෂිකාරයෙක්. ඌ කුස්සියරේල මට කිව්වා පොඩි මල්ලි යන්න එපා. මට රසාවක් නැහැ. ඉතින් මම කොහොම හොයලා දෙන්නෙත් නැහැ. ඌ කොළඹට ලයින. ඔය එන යුද පිටිය අපි දෙකොල්ල හම්බෙමු කිව්වා. යන්නේ යා ඒ පැත්තෙන් ආයුධ සන්නද්ධ අරගලේ විජේ වීරට ප්‍රතිසංසෝදර ගිනාපු එක්කනවා. සුනිලුයි තුන්දෙනෙක් හිටියා. මම ඒ හරි හම්බෙනවනේ දැන් ඔබ වෙනදටවත් එන්නේ නැහැ කුස්සිය පැත්තේ කියලා. හරිද මට යන්න උනේ නැහැ. ඉතින් ඒ වුණාට මම වැඩ කරා මේ අපේ ගාමිණී කවුද? හෙට්ටිආරච්චි කළුපාන මහත්තයා තරහ වෙලාම ගියා. ඉතින් ඒ වැඩ කරන යනකොට මේ මනුස්සය හම්බුනේ මට මතකේ හිටියේ මගේ පන්තියේ හිටිය දායරත්නාය කියලා හොන්තම කැසරටු කොල්ලෙක්. මං ඒ දයිතු මේ මනුස්සය වෙන්න තින්නේ කියලා නෑ මෙයා වෙන කෙනෙක්. ඉතින් බයන්න ආතියද අපි හම්බෙලා තියෙන තැන මේ තුල අපි එක එකනා කොයි පාරේ ගියත් අපේ බොක්කේ අපේ ඥානවල අපි ගෙනාපු ශක්තියක් තියෙනවානේ. ඒ ශක්තිය ගැන කියනකොට කියන්න තියෙන්නේ දහම්බෙරය හැඬ වූ කල යලි ඉපදී පෙම්බිමේ අපට වඩා දුර යන බව සැක නැහැ බැලුවම පෙනේ. ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම සුනිල් වගේ අයට මට හරි සන්තෝෂයෙන් දෙන්න පුළුවන්. අපි මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ සෙෂන්ස් 8ක් කරා. පළවෙනි දවසේ අපිට කතා කරලා කිව්වා ඕක කියන්න බෑ සංස ගැඹුරක් කියන්නේ කියලා. 8 වෙනි එකට යනකොට අද ලෝකයේ state of art සතිය ගැන උපරිමේ කිව්වා. ටීචින් ගැන උපරිමේ කිව්වා. කොවිඩ් ගැන උපරිමේ කිව්වා. අපි දැන් හෙට නෙවෙයි අනිද්දා පොත පිළිගන්නවා. අද වෙනකොට පොත සූදානම් මේ වගේ ඒ ගත්තට පස්සේ ගැම්ම යන්නේ මෙහෙම S shape curve එකේ අර ගැම්ම ගන්නෙ. ඒකේ ඉන්නේ අපි දැන්. ඒකේ ඉන්න වෙලාවේදී ඔක්කොම එකතු වෙනවා. ඒක අහන දෙයක් නෑ. ඒක තමයි තටු තියෙන කට්ටිය එකතු වෙනවා. හැබැයි කොමියුනිකේෂන් තියෙනුනේ ටිට්ටු ටැට්. වෙනවිලි නම් බෑ. එහෙමනම් ගියොත් අපිට ඉස්සරහදී ගහ ගන්න වෙනවා. මේ වෙලාවේදීම ගහගමු. ඉතින් ප්‍රසිද්ධියේ අපිට වෙන මොකක්වත් නැත්තේ නෑ. ඒ කියන්නේ යන්න මම මෙතෙක් කල ජනමාධ්‍යයට වෛර කරපු කෙනෙක්, හදවට වෛර කරපු කෙනෙක්. මට දැන් තියෙන ජනමාධ්‍ය නැතුව බෑ. හදවත නැතුව බෑ. තෙරපිටික් කියය නැතුව බෑ හීලින් වලට යන්න. ඒවට දැන් මම හැඩ ගැහෙනවා. ඉතින් මට සංඝයා බැලුවේ මයිදියා හරි සැකෙන්. නිසන්වනේ නිකන් අපරාධ විජාබහුව කරන්න හදනවා මේ හැංගිලා භාවනා කරන්න ආපු කට්ටිය මේ මොනවටද විවෘත කරන්න කියලා. ඉතින් මේ ළඟදී ජීවන මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට 12 දෙනෙක් ඔක්කොටම සම්බන්ධ වෙලා ඇප්ලිකේෂන් එකක් දාලා දුන්නා. අපි කැමති මාස්ටර් ට්‍රේනර්ස්ලා වෙන්න. ඕගොල්ලෝ ලක්ෂයකට වැඩිය මට වටිනවා මේ සංඝයා 12 නම.
ඒ මොකද ඒක අපි දන්නවා මේ සිවුර තියෙන වටිනාකම. හැබැයි අපිට එළියට යන්න බෑ. අපි යවන්නේ ඕගොල්ලෝ. ගිහියෝ යවන්නේ. අපි ඉන්නවා පිටිපස්සේ. අටිය දුටුගැමුණු රජුර යනකොට බලකඳවුරේ අරගෙන ගියානේ මේ කවුද ස්වාමි පුත්‍රයන් කියලා කිව්ව හොඳ නමක් කිව්වා ඒ කාලේ. අරගෙන ගියා විහාරමාදේවිත් ගෙනිච්චා. ඒ ගෙනිච්චේ මේ පිරිත් ආවඩන්න මේ බලකවන්න මිසක් යුද්ධෙට නෙවෙයි. මම ඒකටත් විරුද්ධ වෙලා හිටියේ ඉස්සල්ලා. ඒ කියන්නේ මොරාල් එකට. ඉතින් මම හිතනවා අපි පළවෙනි පැයේදී අපි ගන්න ඕන උපරිම ප්‍රයෝජනයක් ගත්තයි කියලා අපි දැන් යන්ද සිඩ්නි එකෙන් ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න. සනසේ වචනයක් කියන අවසරයි. ඉතින් දැන් මේ ජනරල් දහරත්නායකගේ මේ ඇතිවිච්ච සංකල්පය ක්‍රියාත්මක කරන්න ડોક્ટર සුනිල් එක්ක සම්බන්ධ වෙලා ඒක සති බේස් එකක් හින්දා තමයි මට කතා කරන්න යෙදුනේ. ඒතකොට එතන වෙන සංවිධානයක් හදන්න ඒගොල්ලෝ සූදානම් වෙලා හිටියේ. මම කිව්වා වෙන සංවිධාන හදන්න ඕනේ. අපි ඔල්රෙඩි හදපු සංවිධානයක් තියෙනවා සති පාසල කියලා. සති මාත්‍රයෙන් පටන් අරන් සති සම්පජන්ණය ඊටත් වැඩි උරට යන එකක් අර ස්කර්ව් එක ඔබවහන්සේ කිව්වා වගේ. ඒක අර දිරවන්න පුළුවන් අර ළමෙක්ට දිරවන්න පුළුවන් මට්ටමකින් භාගයක් කුක් කරපු කැම දීලා පටන් අරගෙන කෙලින්ම බාබකියු එක දක්වාම යනවා. ඉතින් ඒ යන එක සතිපාසලත් එක්ක අපි සම්බන්ධ වෙලා මේක කරමු කියලා. ඒතකොට මේ මහතුරු දෙන්නා මේකට මුළු හදවතින්ම කැමති වුණා. ඉතින් අද මෙතෙන්ට එන්න මූලික වෙච්ච ගමනේ පදනම තමයි ඒක. ඒතකොට සතිපාසලේ තව එක ලොකු ආම් එකක් බවට පත් වෙනවා ඉස්සරහට මේ කතිකාවතෙන් මතුවෙන ඉපදින බබා. ඒතකොට අපි ඒක සතිපාසලට ලොකු ශක්තියක් වෙනවා. ඒතකොට එතුමාලටත් ලොකු ශක්තියක් වෙනවා. මොකද ඔබ වහන්සේගේ තියෙන දැනුම මේ පරිණත බව සහ සතිපාසලේ concept එකේ තියෙන ගැඹුර එතුමාලට ප්‍රයෝජනයක් වේ. එතුමාලා මේ කරන්න හදන මේ ඉන්ටර්නැෂනලි යන්න හදන මේ අතේ කොහොල්ල ගාගන්න නැතුව පොල්තෙල් ගාගෙන යන්න හදන අර ගමනේදී මේ දෙකම අපිට ලොකු එන්ජින් දෙකක් වෙයි උඩට වෙනකට. ඉතින් ඒකට සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අද හමුව. ස්තුතියි. මේක සම්පූර්ණ වෙනත් දෙයකට දැන් අපි අහමුකම් දෙන්න යන්නේ භාවනා කරන කෙනෙක් තමයි කමඨාන් වාර්තාවක් දෙන්න හදන්නේ. ඉතින් ඔක්කොටම නම් අද උත්තර දෙන්න හම්බෙන්නේ නැහැ. මම කැමති ආරිට නැත්නම් නිරංජ කතා කරන්න. ඕමාන් වල ඉඳලා ආරි කතා කරන සිඩ්නි වල ඉඳලා කවුද ලෑස්තිලා ඉන්නේ මේ සාමනාස තරණයි අපි දෙන්නව මස් කරා දැන් මම අද බාරගත්තා. ආපෝ වැඩේ ජෝම්බා කවුද දන්නද කතා කරන්නේ? රංජන් ඉන්නවා මෙතන. රංජන්ගේ කටහඬ අහන්න එක ලැබිච්ච එක සන්තෝෂයක් ස්වාමීන් වහන්සේ. ඔව්. ඉතින් උඹෙත් නම කියාම මට මතක නැහැ. මම ජයන්ත රත්නායක. අඹුවත් ඉන්නවා. හරි ජයන්ත හරි අපි නම් මේ ප්‍රශ්න දෙයක් ඉදිරිපත් කරනවා. මොකද මේ අඟහරු ලෝකයෙන් අපු කට්ටියත් ඉන්නවා මෙතන. ඒගොල්ලෝ දුවයිත් දන්නේ නැහැ වුණා කියනකොට. හොඳයි ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් හොඳ ඒවා ටිකක් කියපන් ඈ මගෙත් නම සවුත් වෙනවා කියවන්නේවා. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අද 2021 අගෝස්තු මාස 21 වෙනිදා අපේ සිඩ්නි දිනපහේ භාවනාවේ වැඩසටහනේ 4 වෙනි දවස. අද අපිට 135ක පමණ පිරිසක් මේ සභාවේ ඉන්නවා. අපිට ප්‍රශ්න අද 16ක් විතර ලැබිලා තියෙනවා. නම් ස්වාමීන් වහන්සේ කාල වේලාව අනුව අපි ඉදිරිපත් කරමු. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කමඨහන් උපදෙස් සහ ධර්ම දේශනාව අද දවසේ භාවනාවේදී ධෛර්යයක් වූවා. සක්මන් භාවනාවේ පාද ස්පර්ශය නිරීක්ෂණය කරමින් නිදහස්ව ගමන් කළා. මුල සිටම ගමන හා ස්පර්ශය රිද්මානුකූලව සිදුවනවා. බොහෝ දුරට තෙරපුම යටිපතුලේ සමාකාරව දැනුණු බව නිරීක්ෂණය කළා. එක පීවරක සිට ඊළඟ පීවරට ඇති වෙනස්කම් පැහැදිලිව දර්ශනය වුණේ නැහැ. එසේ සමස්තයක් වශයෙන් මූල කර්මස්ථානය දකින විට සිතුවිලි ඇතුළේ කතාව ප්‍රබල වුණා. එවිට ඔබ වහන්සේ ඊයේ මතක් කළ පරිදි මෙය අදුක්ඛම සුඛ වේදනාව දැයි ප්‍රශ්න කළා. නැවත වීර්ය වැඩි කර මූල කර්මස්ථානයට සතිය යොමු කළා. එවිට පයේ ස්පර්ශයේ වෙනස් වන ආකාරය දුටුවා. නැවත පාදයේ බරගතිය දැනෙන්නට වුණා. මේ ඉදිරියට ගෙන යාමට උපදෙස් ඉතාම නිහතමානීව විමසනවා. පරියංක භාවනාව. ආශ්වාස ප්‍රශ්වාසයේ නාසිකාග්‍රේ මෙනෙහි කරන අවස්ථාවේදී අවස්ථාවන් 3ක් මාරුවෙන් මාරුවට නිරීක්ෂණය කරනවා. ආශ්වාසයේ දීර්ඝව නාසයේ ඇතුළටද කෙටිව ප්‍රශ්වාසයේ එළියටද හෙළන අතර නාසිකාග්‍රේ නාඩිවලට සමානව දැනෙනවා. ඊළඟට කය ඉබේම රිද්මානුකූලව චලනය වෙනවා.
මේ එක එක වේගයෙන් වෙනවා. ඒ අතර ඇස් ඉදිරියේ ආලෝකය ප්‍රකට වෙනවා. මෙය එකින් එකට මාරු වෙනවා. ඉදිරියට ගෙන යාමට උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ ඇතුළු සියලුම සංඝරත්නයට සහ සියලු ලෝකවාසී සත්වයන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සහ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඉතින් පරියන්කේ ගැන කියනකොට ආනාපානයේ ගොරෝසු සියුම් තත්ත්ව නැත්නම් ශාරීරික කම්පන චංචල සහ හිතට මෙරිදෙන ආලෝක කියන මේ බාධක හරහා සතිය පවත්වාගෙන යනකොට මෙවුව සතියට ලැබුණු බාධක කරදර වශයෙන් දෙපෙන්නේ නැත්නම් සතිය වඩන නිසා ලැබිච්ච ලාභයක්ද කියලා බලන්න. අපි බාධක ජීවිත තරඟට ගිහිල්ලා අපිට බාධක නැතුව ඉල්ලන්න බෑනේ. ඉතින් ඒතකොට මේ සතිය නිසයි මට මේව මෙච්චර ලස්සනට පේන්නේ කියලා ඒතියෙදිත් සතිය පවත්වන්න පුළුවන්ද කියන එක හොඳම දේ. ඒකට තියෙන හොඳ ඇසිඩ් ටෙස්ට් එක තමයි අපි මේ ඉස්සලා කතාවෙදී දායක කතාවෙත් එක තේරෙනවා අමාරු වෙච්ච මිනිස්සු කොච්චර ඉක්මනට නැවත ප්‍රകൃතියටපත් කරන්න පුළුවන්ද කියලා. මේ ආලෝකේ වැටිච්ච එක අපි අමාරු වෙච්ච අවස්ථාවක් කියමුකෝ. එතන ඉඳලා අර දැකපු හුස්ම බලන්න පුළුවන්ද කියලා. එතන ඉඳලා මම ඉඳගෙන ඉන්නවා දකින්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට දැන් සතිය ඩයිවර්සිෆයි වෙලා තියෙන හිත පිට ගිහිල්ලා මේ ආලෝකයක් පෙන්නනවා. මම ඒකේ ඉන්න ගමන් ඒකට නිකන් ලව් කරන ගමන් හොරෙන් තමන්ගේ ගෙදර දිහා බලනවා. මේක තමයි රෙසිලියන්ස් කියන්නේ. ඉතින් මේ ලියන එක නේද ඒක දැනගෙන ලියලා තියෙන ඇත්තට මේක නිසා ඒක මට කියලා දෙන්න කමාරු නෑ. ඔය කියවන ජයන්තර විතරයි තේරෙන්නේ නැති අනික කටියට සාමාන්‍යයෙන් ඔය තේරෙනවා. මේ ඉතින් ඒකෙම තියෙනවා සක්මන් කරනකොටත් මෙන්න මේක බැලුවා ඒක දැක්කේ නෑ කියලා. ඔච්චරයි දැනුම කියන්නේ. මම මේක බැලුවා දැක්කේ නෑ. දැක්කනම් ඉතින් ඕක මැට්ටකට උනත් තේරෙනවනේ. බැලුවට දැක්කේ නෑ. අනේ එතන තියෙනවා ආරාධනාවක්. ඉතින් මේ කෙනා ඒක ඇත්තටම දැනගෙන ලියන්නේ මේ ජයන්තේ කමටහන සුද්ධ කරන්න ඕන නිසා මම කිව්වේ. ඊගාවෙකට එනවා ජයන්ත. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. උදෑසන සක්මනේදී කුඩා සිතුවිලි නිතර මතුවන බවක් දැනුණා. ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි මම ඒවාට ද්වේෂ නොකර ඒවා දිහා බලා සිටින්නට පටන් ගත්තා. එක් අරමුණක් පහළ වූ පසු එහි කොටසක් ආශ්‍රයෙන් තවත් අරමුණකුත් දෙවැන්න ආශ්‍රයෙන් තුන්වැන්නකුත් මතුවන බව දුටුවා. මේවා පුරුද්දක් මෙන් එකින් එකට ඇමිනී ඇති බව දුටුවා. උදාහරණයක් ලෙස එක් අවස්ථාවකදී සිත හිස් බවක් හඳුනා ගත්තා. ඉන්පසු එය සිත පුරාම ඇති අවකාශයේ ලෙස මම වචන වලින් හැඳින්වුවා. ඒ සමගම සිත පුරා යන්නෙන් පටන් ගන්නා ගීතයක් මතක් වුණා. මෙවැනි සිතුවිලි දාම රාශියක් සක්මන් භාවනාව පුරාම නිරීක්ෂණය වුණා. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවට වාඩි වන විට සිතේ නොපැහැදිලි ගතියක් තිබුණා. හුස්මට සිත යොමු කළත් එය බලා සිටීමට වැඩි උනන්දුවක් දැනුනේ නැහැ. ඉන්පසු මම නොපැහැදිලි සිතුවිලි ගොනුව දෙස බැලුවා. ඒ අතර තද ගතියකින් යුතු කැබැල්ලක් තිබෙනු දුටුවා. වඩා හොඳින් බලා සිටින විට මෙය කරවල කැබැල්ලක් බව දුටුවා. මෙතනින් පසු ඊළඟ සිතුවිල්ල කුමක් වේදයි කුතුහලයක් ඇති වුණා. ටික වේලාවක් බලා සිටියත් එයින් තව පුරුකක් මතුවුණේ නැහැ. තව ටික වේලාවක් මම ඒ දෙස බලා සිටියා. එවිට ඉබේම කටට කෙලෙිනවා. කෙලෙිනීම දෙස බලා සිටින විට කරවල කැබැල්ල මැකී ගියා. නමුත් නැවත කරවල කැබැල්ල දෙස බලන විට කෙලෙිනීම වැඩි වුණා. මෙසේ බලා සිටින විට ටික වේලාවකින් එම අරමුණු දෙකම මැකී ගියා. ඉන්පසු ටික වේලාවක් සිත නිදහස්ව හිස් බවින් පැවතුණා. අනතුරුව පැවති සිටිවිලි දාමයක අතරතුර මම ගසක් දෙස බලමින් සිටියා. එහි කොළවල පාට, කොළවල ප්‍රමාණය ලෙස විස්තර දකින විට ගස වඩාත් හොඳින් පෙනුණා. මට නැවත කරවල කැබැල්ල මතක් වුණා. එහි ලක්ෂණ මතක් කිරීමෙන් ඒ නැවත ඇති කර ගැනීමට හැකිදයි පරීක්ෂා කරන්නට සිතුණා. එහි පාට, තෙල් තැවරී දිලිසෙන බව ආදී දේ සිහි කරන විට කරවල වැදුම් කැබැල්ල නැවත මතුවුණා. තව තවත් එහි ගුණාංග සිහි කරන විට කෙලෙිනීමක් සිදු වුණා. කෙලගිලින විට ඇත්තෙන්ම කෙලගිලුණා. ඉන්පසු මම සිතාමතාම මෙම කරවල කැබැල්ලට හොඳින් එක්කලා. එවිටම එයට පාන් කැබැල්ලකුත් පහළ වුණා. ඒ සියල්ල තිබුණේ මැටි බඳුනක. මැටි බඳුන තිබුණේ ලංකාවේ ගෙදර. ගෙදර පරිසරයේ සිඩ්නි වලට වඩා වෙනස්. එතනින් සිඩ්නි වල නිවසටත් කාමරයටත් මම වාඩි වී සිටින ඉරියව්වටත් නැවත පැමිණියා. මෙම සිතිවිලි දාමේ ගෙදර, රට, ලෝකයේ වශයෙන් ප්‍රපංච වන්නේ නැතුව නැවත කැරකී කය වෙතටම පැමිණීම මට පුදුමයක් වුණා. එතනින් ඉවර වුණා ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශය. තිරුවන් සරණයි. ඔය ඒකේ අර යමක් ඵලයක් ආවට පස්සේ ඒ ඵලයේ නැවත එක හේතුවක් වෙනවා.
අපි ඵලයේ වෙච්චාම වගින්නේ අතපල්ලේ වැටිච්චක් විදියට. අම්මට අම්මචි දරුවෙක් විදියට. දරුවා ඊගාට ආය අම්මා වෙනවා. එතකොට ඒක ඵලයක් බවටපත් වෙනවා. මේ හේතුඵල ධර්මයේදී අපි කැමති නෑ මේ ඵලය හේතුවක් වෙනවා දකින්න හේතුව ඵලයක් වෙනවා දකින්න. මොකද මේ දෙකට අගයන් ආඩම්බරෙන් දීලා අපි තියෙන නිසා අපිට ඒක ගැළපෙන්නේ නෑ. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචන තමයි භව නෙත්‍ය කියලා. එකක් ඉවර වෙන්නේ කොනක් තියෙනවා. ඒ කොනෙන් ගිහිල්ලා තව එකක් හැදෙනවා. ඉතින් ඒකෙදි ඔය මල්කම් ග්ලෑඩ්වෙල් කියනවා ඒ පද්ධතියේ හරස්කඩක් ගත්තොත් ඊගාට එන්නේ එකේ තියෙන කොනකුත් තියෙනවා මේ ගෙවිච් එකේ කැලලකුත් තියෙනවා. ඒක 100%ක් ෂියන් එක වෙන්නේ නැහැ. ඒක නිසා ඕනම තැනක චිත්ත ප්‍රවෘත්තියක අපල බැලුවොත් ඊගාට වෙන්න තියෙන එකේ මුල්ලි පුංචි කොනක් මෙතන තියෙනවා. ගෙවෙන එකේ වලිගෙත් තියෙනවා. ඉතින් ඒක නිසා thin slicing of time වලට ගියොත් තාලේ තාම තුනී කොටස් වලට කැඩුවොත් පේනවා අපි තව එකක් අල්ලගෙන තමයි මේක අතාරින්නේ. ඉනිමගේ යනකොට උඩ අල්ලනකොට කකුල අතාරිනවා. අල්ලන්නේ නැතුව අතාරින්න බෑ. ඉතින් අතහැරීම කියන කතනේ වර්ධවගත්ත කට්ටිය අතාරින්න හදනවා මොකක්වත් නැතුව අර ඉබ්බා අහස යනකොට කට ඇරියා වගේ. ඒතර ගලක් උඩට ගිහිල්ලා වැඩේ තට්ටු. එමනේ අල්ලන්න ඕනේ තිබුණට වැඩිය සියුම් එකක් එච්චරයි ප්‍රතිපදාව කියන්නේ. ගුරුසු දේ අතාරිනකොට අල්ලන දේ ඊට වැඩිය සියුම් දෙයක් බව නුවණින් මෙනෙහි වෙන්න ඕනේ. අල්ලන්න ඕනේ. එතකොට අතාරින්නේ ඉදන් නිසා ඉදන් පජහත කියලා. එතකොට බලන්න පුළුවන් චිත්ත විදිහේ ඉස්සරහට යන්න පුළුවන් පස්සට එන්න පුළුවන්. තමයි දන්නවා මේ තැන් පව් කර ඔක්කොම බුක් කීපින් තියෙනවා. එතකොට තියෙනවා මමයා කවුද කියලා තේරෙන්නේ චිත්ත විදිහ විතරයි. ඒක ඔක්කොම මේ බයලජ්‍ය දෙකෙන් තොරවනේ සිද්ධ වෙන්නේ. ඔය එළිය සිද්ධ වෙන දේවල් රංගපෑමක් විතරයි. ඒක නිකන් අපි මේ සභාවක් ඉදිරි පිට මම හාමුදුරෝ අනම්මනම් කියන එකනේ. මේකට මේ කියන චේතනා ඉස්සර වෙච්ච වෙලාවක අවිද්‍යාපත්‍ය කරගෙන තමයි චේතනා පහළ වෙන්නේ. ඒකෙන් තමයි විඥානය පහළ වෙන්නේ. අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන. සංස්කාර වලට බයලජ්‍ය දෙක දෙන්න බෑ. ඒක ෆිලොසොෆිකලි පිළිඅරන් තියෙන්නේ. මේ සංස්කාර තමයි විඥාණයට පෝෂණය දෙන්නේ. ඒ නිසා විඥානයේ අවංකව වැඩ කරන ලායි බයලජ්‍ය දෙක නැහැ. ඒක හොඳටම තේරුම් ගන්න ඕනේ. ඒක තියෙන තැන තමයි සමාජය කියන්නේ. තියෙන තැන තමයි සભ્યත්වය කියන්නේ. තියෙන තැන තමයි සිවිලයිසේෂන් කියන්නේ. ඒක කුණු හරපයක්. ඒක කතා කරන්න දෙයක් නැහැ. ඒක නිසා දයාගෙන් අහන්න තියෙන ප්‍රශ්න තමයි. ඒක මට ඒ වෙලාවේ මතක නැති වුණා. දැන් අපි නිදහසට ගත්තොත් එහෙම අහිංසක දෙමළ මිනිස්සෙක් බ්‍රේන් වොෂ් කරලා සියුසයිඩ් බොම්බ කෙනෙක් බාටපත් කරනකොට නායකයා නෙමෙයි දෙය කෙරුවේ. ඒතර දයා පුරුදු කරපු නායකයාත් ඒ වගේම කැතමිනියෙක් නං. මං කියනවා කැතමිනියෙක් කියලා. ඒක තමයි කොන්ස්පිරසි කියන්නේ. ඔය සුද්ධ කරන්න හදන්නේ මෙයා මෙහෙवला තින්නේ ආමීකේ රෙජිමෙන්ටේෂන් එකක් ඇටියෙ. ඒක හරි කියලා පිළිගත්තොත් මට මෙතන ඉන්න බෑ. මම පිළිගන්නේ නැහැ. මෙයාත් කන්ඩිෂන් වෙලා ඉන්නේ. මෙයා කන්ඩිෂන් වෙලා කියන අඩු ගන්න ප්‍රතිපත්තියක් වශයෙන් හරි මම යන්නේ විනාශ කරන්න නෙවෙයි මම හදන්න කියලා ඒක අගය කළ යුතුයි. හැබැයි ඒකට සුදුසුකම් නැහැ. නැහැ කියලා ගහන්න නෙමෙයි මම මේ හදන්නේ. අපි අතට අත දෙමු. අතර තියලා වැඩ කරමු. කොයි නායකයත් හරි නැහැ. each will receive. ඉතින් අපි දැන් බලන්න ඕනේ අර නරක නායකයා වෙනකොට හොඳ නායකයෙකුට දීලා කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා. ඒ මෙහෙම කරගෙන යන නිසා හිතවිලි પરම්පරාවක් මේ විදිහට ඇනලයිස් කරන්න පුළුවන් නම් අපි කේන්දරේ බැලුවට වැඩිය who am I කියන එක තේරෙනවා. ඒකේ තාමත් වැඩන දේ තමයි වගේ. බලනකොට මේ පිරිසකට කියන එක. අපි ඒවා කියන්නේ නැහැනේ. පුද්ගලිකයි රහසිගතයිනේ. අපි කරන්න හදන්නේ සුනිල් කියන විදිහට අපි මේක විවෘත කරනවා. තථාගත වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති. දැන් මෙහෙම කියනකොට බලන්න හිතේ තිබුණ ඔක්කොම අසහන දුරු වෙලා අපි විශාල පවුලකනේ දැන්. මට විතරක් වෙච්චි හොරි නෑනේ. ඒකට සොරි නෑනේ. මට විතරක් හොරි නම් සොරි. ඔක්කොටම හොරි නම් සොරි නෑනේ. ඉතින් අපි ධම්ම පවුලේ පුදුම විදියට දික්කසාද නඩු ඉඩන් නඩු පුදුම විදියට ඉදිරිපත් කරනවා. මම කවදාවත් නිශ්චය කරන්නේ මම ඇනලයිස් කරලා අනේ මේ මිනිස්සු කියන්න කොච්චර විශ්වාසයක් තියෙනවද කියලා බලන්න. තමන් ගැන විශ්වාසනේ ඕක තමයි සතිය කියන්නේ. ඒ නිසා මේ හේතුප්‍රත්‍ය දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වීමයි. ඒක තමයි ඔය මේ අපේ මේ සේනක නෙමෙයි තිස්ස වීරරත්න කොයි වෙලාවෙ ජර්මනිය ගියාම ඕක කියලා දෙන්න කියනවා. හේතුව ප්‍රත්‍ය වෙනවා ප්‍රත්‍ය හේතු වෙනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන හැටි. ඒක හරීම ගැඹුරක් තියෙනවා. දෙක තමයි තමන් මේ දේ දැකීම තමයි මම කවුද කියලා දැකීම නැත්නම් අනේක ಜಾති සංසාරම් කියලා බුදුහාමුදුරුවෝ ඕක පිටිපස්සේ තමයි ගියේ. ගියේ හදන වඩුවා. ඉතින් ඒකට භවනේත්‍ය කියලා නම දාලා තිබුණා. භවනේත්‍ය තියෙන ඔක්කොම පිස්සු. උම්මතකයි. ඒ නිසා අපි එතන ඉවර වෙන්නේ නැහැ වැඩේ. තව කොනක් තියලා තමයි යන්නේ. හැබැයි ඒක දන්නවනම් පොල් තෙල් කොහොල්ල වෙනකොට දැන් පොල් තෙල් ගාගෙන ඉන්නේ කියලා. ඉතින් ඒ ඇති අපි යනවා ජයන්ති ගායකට. හොඳයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඊළඟ ප්‍රශ්නය පසුගිය සතියේ ලොකු ස්වාමින් වහන්සේ විසින් කමඨහන් පිරිසිදු කිරීමේදී සඳහන් කරන ලද කඹයක් උඩ ඇවිද යාමේ පිළිවෙත මමද අනුගමනය කළ අතර ඒ පිළිබඳව අත්දැකීම මෙසේ ඉදිරිපත් කරමි. කඹය මත ඇස් අරගෙන ගමන් කිරීමේදී මාහට ඉදිරියට යාමේදී එක් ආකාරයකුත් පසුපසට යාමේදී තව ආකාරයකුත් ඇස් වසාගෙන කඹය මත යාමේදී වෙනස් ආකාරයක අත්දැකීමකුත් ලැබුණි. ඇස් අරගෙන කඹය මත යාම. කඹය මත ගමන් කිරීමේදී පළමුව වම් පාදයේ විලම්බින් එසෙවි ලේවකය ඇඟිලි කෙළවර සෙමින් කඹයේ ස්පර්ශ වුණි. එවිට දකුණු කකුලේ පතුල ශරීරයේ බර දරමින් පිහිටයි. වම් කකුලේ පාදය ඇඟිලි කෙළවර කඹය ස්පර්ශ කරන විට දකුණු කකුලේ විලම්බින් එසෙවි දකුණු කකුලේ ලේවකය ඇඟිලි සෙමින් කඹේ ඉදිරියට ගමන් කරයි. එවිට වම් කකුල ශරීරයේ බර උසුල්ලා එසවීමට පතුල එසවීමට සැරසේ. පතුල කඹේ මත තබන විට කඹේ කෙඳි හොඳින් දැනෙන අතර එහි ස්වභාවය මනාව දැනේ. ධාතු ගුණද ප්‍රකට වේ. ඇස් අරගෙන පිටුපසට ගමන් කිරීම. ඇස් අරගෙන පිටුපසට යාමේදී පාදයේ පතුල තබන විට මුලින්ම වම් පාදයේ ඇඟිලි කඹෙන් ඉහළට එසවි කඹේ මතට ලේවකය පතුලේ විලුඹ හෙමින් කඹේ මතට පැමිණේ. එවිට පෙර ආකාරයට දකුණු කකුල දේහ බර දරා ඇවිදීමට දකුණු පාය සූදානම් වේ. දකුණු කකුලේ පතුල ඇඟිලි ලේවකයේ විලුඹ අවසානයේ කඹයට පැමිණේ. මෙහිදී පිටුපසට ඇස් අරගෙන යන විට වැඩි ආයාසයක් වැඩි ඝර්ෂණයක් පාදයේ මගින් කඹේ මතට යෙදෙවි. මුලින් තද අවිනිශ්චිත ස්වභාවයක් තිබුණද හුරු වීමේදී සෙමින් පාද හුරු වී අඩු ආයාසයකින් පාද පිටුපසට තැබේ. සියල්ලක්ම ඇති වී පැවතී නැති වී යන බව දුටිමි. සියල්ල ඉබේ ගලා යන අතර මමද රූකඩයක්සේ පිටුපසට ඇවිද යමි. ඇස් වසා කඹේ මත ඇවිදීම. ඇස් වසා කඹේ මත ඉදිරියට ඇවිද යන විට මුලින්ම පුහුණුව අඩු නිසා වැඩි ආයාසයකින් උනන්දුවකින් කඹේ මත වම් පාදයේ තබා විලුඹ ඔසවා ලේවකය ඇඟිලි දක්වා බොහොමත් සෙමින් ඇඟිලි කඹේ මත තැබුවෙමි. ඇස් වසා සිටින නිසා සිත පාදයේ මත මුළුමනින්ම පිහිටන අතර සිත පිටතට නොයවේ. වම් පාදයේ එසවෙන විට දකුණු පාදයේ පතුල දේහ බර දරමින් ඇඟ සමතුලිතව තබා ගැනීමටත් වැඩි ආයාසයක් යොදා කඹේ මත පාදයේ පිහිටයි. නැවත වම් පාදයේ බර දරමින් දකුණු පාදයේ විලුඹ එසවි ලේවකයේ ඇඟිලි සෙමින් කඹේ මත පතිත වේ. මුලින්ම කඹේ මත ඇවිදීමේදී සතිය වඩා තීව්‍රව මා තුළ පවතී. පසුව සෙමින් හුරු වී ඉදිරියට ගලා යාමේදී පාදයේ පියවරවල් සෙමින් එසවි ඇති වී නැති වී යන බව වැටහේ. තවම මුල් අධීරවල් වල සිටින නිසා ඇවිදගෙන ඉදිරියට යාමේදී සියල්ල වෙනස් වී යන බව ස්ථිරයි. කඹේ මත ඇවිදීමේදී මාලද අත්දැකීම ඉතා සුන්දරයි. ඒ වගේම භාවනාවද වැඩෙන බව ස්ථිරයි. මෙවන් උසස් ධර්ම අදහස් ලබා දෙන ලොකු ස්වාමින් වහන්සේ හට මම 100,000 වරක් ගෞරව නමස්කාර කරමි. කඹේ වැනි දෙයක් මත ගමන් කිරීමෙන් සතිය වඩා තීව්‍ර වන අතර අසනීප ඇති අයට සුවවීමටද යහපත් ක්‍රමයක් බව මගේ වැටහීමයි. මේ ගැන නැවත වරක් මතක් කරන මෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. නැවතත් ලැබෙන ධර්ම අවදාන් වලට හදපිරි නමස්කාරයත් ඔබ වහන්සේට නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරමි. මේකට කාරණා දෙකක් මට මතක් වුණා අහගෙන ඉන්නකොට මේකෙදී එක තැනක සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරන මේ කකුලෙන් කකුලට මාරු වීමේදී පච්චාපුරේ සංඤී කියලා එකක්. මේක තියෙනකොට මේකට මොකද වෙන්නේ මේක තියෙනකොට මේකට මොකද වෙන්නේ කියලා අපිට ඍජු මේ ඉන්ද්‍රිය බද්ධව තේරෙන්නේ නැහැ. හැබැයි මනසේ තියෙන සම්බන්ධයක්. මේක අතානනකොට මේක බර ගන්නවා. මේක බර ගන්නකොට මේක අතාන. මේ පච්චාපුරේ සංඤී කියන එක රතේක පරිධිය පෙරලෙනා වගේ තමයි තියෙන්නේ. එක අරයක ඉඳලා අනික් අරයට යනකම් පරිධිය දිගේ ගමන් කරන්නේ. අපි අර ඒකාරෝ එකේ පෙන්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මිනිස්සු අවගත්ත ලොකුම දේ මේ රතේ හොයා ගැනීම. එක ආරයක ඉඳලා අනිත් එක බලයේ සම්ප්‍රේෂණය වෙන හැටි. ඒක එකක්. අනිත් එක තමයි මේ කම්බේ දැන් ওই බිම දාපු කම්බයක් ඔය කතා කරන්නේ. අපි හිතන්නේ කම්බේ ඇවිදිනවා කියවම ගැට ගහලා දින කම්බයක් දැරිය නෑ. ඔය මේ වක්‍රව බිම දාපු කම්බයක් පාග යන ගමනක් තියෙන්නේ. ඒකට කම්බේ ටවර් දෙකක් අතර බෙදලා තියෙනවනේ.
ඌට විශාල තර්ජනයක් කරනවා ජීවිත තර්ජනය. ඔය හැම එකෙදීම අපේ ඉඳුරන් එකක් යෝජනා කරනවා එකක් ස්ථිර කරනවා. ඇහැ තමයි ගොඩක් වෙලාට යෝජනා කරන්නේ පයේ ටච් එක මේක ස්ථිර කරනවා. ඒකට ඇස් අරගෙන යන්නේ. පිටිපස්සෙන් ඇස් දෙක යෝජනා කරන්න බෑ. එයාට පිටිපස්සට වෙන්නේ නැහනේ. එතකොට මේ ටච් එකයි වෙන කොහෙන් හරි අර ඉස්සලා තිබුණ අත්දැකීමකුයි ඉන්ද්‍රිය දෙකක් යෝජනා ස්ථිරත්වයක් එනවා. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රයන්ට එක විශ්වාස නැහැ. එක ඉන්ද්‍රියක් ගත්තට හරියන්නේ නැහැ. දැන් අපි හීනෙන් දැක්කනම් කියනවනේ මචං ගහපන් පිටට එකක් මට මේක මතක නැහැ හීනයක්ද කියලා විශ්වාස නැහැ කියලා. ඔය ඉන්ද්‍රයන් එකිනෙකාට විශ්වාස නැති නිසා අපිට පේන දේ දකින්නව නෙවෙයි, දකින්න දේ පේනව නෙවෙයි. ඉතින් මේකට පෙන්වන්න ඕනේ ඉන්ද්‍රයන් අසරණ කරන්න ඕනේ. අසරණ කරපුවා ළඟ ඉන්න මොහින් හරි කමන්න ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහකාරී සහනේ ඉල්ලනවා. ආන්නේ ඒ දේ කරනකොට මයි ළඟ නැත්තම් මගේ ගෑණිගේ සහයෝගය මට අවශ්‍යයි. බොස්ගේ සහයෝගය අවශ්‍යයි. ඒක තමයි ඇතුලේ සිද්ධ වෙන්නේ. ඉඳුරන් දෙකක දැක්කොත් අහන්න ඕනේ, අහුවොත් දකින්න ඕනේ. නැත්තම් අතගාලා බලන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම එක්කෙනා වැඩ කරාට එක එක්කෙනා තම තමන් මැක්සිමයිස් කරගන්න වෙනම ෆයිට් එකකුත් තියෙනවා. මේ ඇතුලේ අපි මේ යුද්ධ ෆයිට් එක ඕනේ නැහැ. ඉතින් ඒක දිහා බලනකොට පේනවා ඒ ඥාන වීරහාමුදුරෝ අන්තිමට සීදීනසා ගන්නවා පොලිතින් බෑග් එකක් දාලා. රබර් බෑන්ඩ් එකක් දාලා පොලිතින් බෑග් එක. ඒකට අන්තිම ඔක්සිජන් ටික ගන්න ඇඟ ඇතුලේ තියෙන උපකරණ සංජු කරන හැටි පේනවා. හෘද වස්තු ගන්න හදනකොට liver එක කතා කරලා කියනවා යාට ඉස්සලා මට ඕනයි කියලා. ඊටු බලන්න මේ ඔක්කොම එකටද මේ හමුදාය වැඩ කරන්නේ නැත්නම් එක එක වෙනම පස්සේ මෙයා ගලවනවා බෑග් එක. ගලවලා ලියනවා බලන්න මේ මගේ ඇතුලේ තියෙන උපකරණ හෘද වස්තුවයි පෙනහලුයි කැවුත්තයි මේ අන්තිම ඔක්සිජන් ටික ගන්න දඟලන හැටි මට පේනවා. මං අද පරාදයි මං හෙට හරියනවා මං 100ක් විදිනසා ගන්නවා. ඊට මේ ලිපි කියවන්න මේ ඇතුලේ උපකරණ වැඩ. අපි හිතන්නේ මේ ඔක්කොම එකෙක් කියලානේ. නෑ මර්සනරිස්ලා. මේ යුද්ධ හෙබළු මේ කුලී හේවායෝ ටිකක් වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ සෙල්ලම් කෑල්ල වෙන්නේ අනතුරකටපත් වෙච්චා. මරණයටපත් වෙච්ච වෙලාව. ඒකකොට අපිට උදව් කරන මිනිහා පැත්තක දෙයිදී ඇතුලේ ඉන්න කට්ටියත් එකිනෙකා කාකොට වැටෙනවා. ඒ නිසා මේගොල්ලන්ගෙන් ගන්න තීන්දුව ගැන කුමන කතාවද නිසා මේවා බෙදා හදා ගන්න වෙන්නේ අපුණාට බොහොම ස්තුතියි. පච්චාපුරේ සංඤ්ඤ කියනක මතක තියාගන්න. දෙක ඉඳුරන් දෙකක් එකිනෙක ගැටා වැලීමෙන් යෝජනා ස්ථිරත්වයෙන් තමයි අපි දැනුමක් ප්‍රත්‍යක්ෂණය කරන්නේ. උගාක් වෙලාට අපි ළඟ තියෙන අඩ දැනුමක්. ප්‍රත්‍යක්ෂණය කරලා නැහැ. දැන් මේක තව කෙනෙකුට දීම තමයි sannivedana. කියන්නේ ඒක 100%ක්ම නෑ ලෝකයේද. ඒක නිකන් බොරු කතාවක්. ඒ නිසා අපි ඊට ගානේ Tamanට තමන් ප්‍රත්‍යක්ෂණය කරගන්න මේක හරි වටිනවා. හැබැයි මේ වගේ කියනකොට මොකද්ද sannivedanaක් තියෙනවා. මොකද අපි ලාභයකට සත්කාරයකට නෙවෙයිනේ කරන්නේ. ඉතින් මොකද කියන්නේ ජයන්ත තව එකට යන්න? හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නෙට යමු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අද දින ඔබ වහන්සේගෙන් ඊයේ ලද උපදෙස් පරිදි පරියංකේදී සිදු වූ වාර්තාව මෙසේ වාර්තා කරමි. සමස්තයේ ඉන්නා විට 1. සිතුවිලි වලට ගිය විට හිඳගෙන ඉඳීම දැනෙනවාදයි බැලීමට ගියෙමි. එය දැනේ. ඒ අවස්ථාවලදී හුස්ම ගෙවි ගොසින්ය. එම නිසා නොදැනේ. හිත කයට ගත් විටම සිතුවිලි නැති වී යයි. හිත කයට ගත් විගසම සිතුවිල්ල නැති වී යයි. භාවනාවෙන් පසු එම සිතුවිල්ල කුමක්දයි කියා හෝ මතක නැත. දෙවනි කොටස සිරුර ඉදිරියට කඩා වැටීම. මේ පටන් ගන්නේ කොයි වේලේදයි නොදනී. නමුත් යම් විටක එයට අවධානය ගොස් අපහසු බවක් වේදනාව උස්සන්න වී ඇති විට දැන් කෙලින් වුණා නම් හොඳයි සිතු විට ශරීරයේ සෙමින් ඉහළට එසවේ. එය වන්නේ සාමාන්‍ය ජීවිතයේදී නම් හිතා ගැනීමට නොහැකි තරම් ඉතාමත් සුළු වේගයකින්නි. එනම් ඉතාමත්ම සෙමිනි මිලිමීටර් ගණනින්ය. තවදුරටත් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඔය එකෙදි කියනවා මේ ආශ්වාස ප්‍රශ්වාස වායෝ පොට්ටබ ධාතුව තියෙනකන් තමයි දැනගන්න පුළුවන්. තියෙනකන් විතරයි මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. ඒක නැති වුණාට පස්සේ මෙනෙහි කරන්නත් බෑ දැනගන්නත් බෑ. නමුත් දැනගන්න බැරි බව දැනගන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන උප්පරීම ලාභය තමයි ආනපන බලන ඉඳලා ගෙවුනට පස්සේ බලනවා පේන්නේ නැහැ කියන එක තමයි නිවනට දොර. ඉතින් එතකොට අකරතැබ්බයක් අතපල්ලේ වැටිච්චක් බොරු වලක වැටෙනවා වගේ තමයි තේරෙන්නේ. ඒ නෑ ඒක විශාල දැනුමක්. ඒ නිසා දන්න දේ යන්න ඉවරුණාට පස්සේ ඒකට අවදිය තියාගන්න අහගෙන ඉන්න ඇහෙන්නේ නැහැ. බලාන ඉන්නවා පේන්නේ නැහැ. අල්ලන්න හදනවා අහුවෙන්නේ නැහැ.
ඉතින් එතෙන් තමයි විවෘත ඔය පරිේශන සහ ගවේෂණ දෙක අතර වෙනස. පරිේශනයක් එතෙන්දී විවෘත ඕපන් එන්ඩින් එක කායිමත් අහන්න එපා. උඩ නැවත යන්න. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා හැම දෙයකම කෙලවරක් පෙන්නනවා අපි කෙලවරට බයයි. ඒ තමයි එරික් ෆ්‍රොම් කිව්වේ fear of freedom කියලා. fear of unknown කියලා. ඉතින් අද තියෙන දැනුමින් අපි හරීම කොර කරලා තියෙන්නේ. දැනුම තියෙනකොට අපි දන්නවා කියලා හිතනවා. නමුත් unknown දන්නේ නැති බව. අපි දැන් මෙහෙම විතර අපි කරන්නේ ඔය හැම එකම unknown එකක් තියෙනවා. ඒක තමයි හුස්ම නැති වෙලාවේ බැලුවට පේන්නේ නැහැ. ඊට පස්සේ ඒ මොකවත් නැති අපි සමස්තයට කියලා බැලුවට පස්සේ සමස්තයේ තියෙන ලස්සන තමයි සමස්තයේ කිසිම දෙයක බෝඩර් එක නැහැ. කිසිම දෙයක මාජින් එක නැහැ. ඔක්කොම තියෙන්නේ කලවම් වෙලා. අපි ඒකට නිස්සාරණේ වචන දෙම ගොජේ කියලා. ෆ්ලක්ස් කියලා කියනවා. නැත්නම් සන්තතිය කියලා කියනවා. එහෙම නැත්නම් මේ තව ලස්සන වචනයක් මට ඊයේ පෙරද හම්බුණා සරුවචනන්සේ පාවිච්චි කරන එක. ඔය ගැල්මක් තියෙනවා. හැබැයි අරක මේක වෙන් කරන්න බෑ. ඊට පස්සේ අපි හිතන්නේ මේ වෙච්චි සිටිවිලි පස්සේ මෙනෙහි කරනවා කියනකොට භව රාග භව සංයෝජන කාම සංයෝජන තියෙන හිතවිලි විතරයි මතක තියෙන්නේ. තහීනියක් දැක්කත් උදේට මතක් වෙන්නේ තමන්ට තණ්හාමාන දිට්ඨි වලට අදාළ ටික විතරයි. අර සන්ඩ්‍රි අයිටම්ස් වලට යන්න ටිකේ තමයි නිවන තියෙනව මතක නැහැ. අපිට මතක් වෙන්නේ මේ ඩ්‍රැමැටික් ටික. හියටස් එක. ඉතින් ඒකට තමයි අපි මගේ හැටියට මම තෝරනවා මට වැදගත් දෙයි. පේන දේ ඔක්කොම එකයි. මම තෝරපු ටික විතරයි මම හිත හීන වශයෙන් කියන්නේ. ඒ නිසා හීනේ පේන එක නෙමෙයි තියෙන්නේ බලන එක කවුද කියලා හීනෙන් කියන්න පුළුවන්. මේ මොකාද මේ බලන්නේ කියලා ඒක තමයි කාල් ජුන් මතක් කරලා කිව්වේ ලෝකේ ඕනම කෙනෙකුට පේන හීන සමානයි සංකේත සමානයි මොකද මානවය ඔක්කොම ඇවිල්ලා තියෙන එකම පවුලේ. ඔය දැන් ඉන්න කල්චර් එක බොහොම හීනෙට යනකොට අයින් වෙනවා. අර ඇතුලේ තියෙන කෙලියට එනවා. ඒව තමයි පිටිසිතුවන් වලයි අනම්මනම් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආපහු යන්නේ ඔය යටි හිතට එහෙම නැත්නම් හීන ලෝකෙට ගියාම අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හදලා දීලා තියෙනවා කියනවා කාල් ජුන් අපිට ටනල් එකක් උඩු සිටේ සිට යටි හිතට යන්න. ගිහිල්ලා තෝරන දේෙන් තමයි මම තේරෙන්නේ. මේ දේවල් මම මෙයාට කියනවා මේ දේවල් මම මෙයාට කියනවා කියලා කියන්නේ ඒ උඹ තේරුවොත් උඹ තේරෙනවා. What you select will select you. ඒ කතාවට අපි බයයි. හැබැයි අර විවෘත පණසෙදී අනිත් කෙනාට ඒක මොනවා කිව්වත් මේක පොල් ගහ යන්නේ කතා කරන්නේ හරක ගැන කතා කරන්නේ නැහැ නේ. පොල් ගහේ හරක බඳිනවා ඉස්සලා ගිහිල්ලා ඊට පස්සේ පොල් ගහ ගැන කතා කරනවා. ඉතින් මම කතා කරන්නේ කිව්ව කොහෙන් ගියා සති මාත්‍රයට දානවා. මැක්කට තමයි කතා කරන්නේ. ඉතින් මාළුවා ගැන කතා කරන්න ගියත් කියනවා මාළුවාගේ ඇඟේ මැක්කෝ නැත. හිටියොත් මේමයි කියලා. නැත්නම් පොල් ගහ ගැන කතා කරන ගියාම පොල් ගහයට බල්ලෙක් නිදයි. බල්ලාගේ මැක්කෙක් ඇත. මැක්කා මෙහෙමයි. ඒකෙන් පේනවා අර තමන්ගේ දේෙන් තමන් විරුද්ධ වෙන නැති නිසා මේ කමඨාන් සුද්ධ කිරීම ලොකු පේන කියමනක්. ලොකු ඇත්තටම මේ අතුලේ තියෙන බොක්කේ තියෙන එළියට දාලා සුද්ධ කිරීමක් පුරු ඇදලා දැමනක්. ඉතින් ඒක සජීවී ශාසනයක විතරයි තියෙන්නේ. හිතන්න සාස්ෘණ වංශේ දෙයයන් වංශේ නම් අපිට අවිලා කමඨාන් සුද්ධ කර දෙන්නේ නැහැ. මිනිස්සෙක්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ. අහනවනේ පටාචාරා වගේ. කිලිම කතා කරලා අහනවනේ. මනුස්සකම තියෙනවනේ. ඊට පස්සේ වුණත් අපි අවංක කටයුතු කරනවා නම් බුදු වෙනවනේ අපි. ඇත්තටම කමඨාන සුද්ධ වෙන්නේ ලියන කෙනාටවත් ජයන්තගේ නෙමෙයි අහගෙන ඉන්න මට. මේවා සුද්ධ කරගෙන යනකොට උදේට හැන්ද වෙනකම් මේකේ ඉන්නකොට කොහොමද කියලා හිතන්නේ නිකන් මේ රිෆයින්මන්ට් එක. ඉතින් මං මේ අකු ඔක්කොම මට වඳිනවා මං කවදාකවත් ඔය කමඨාන් කියන හැට වඳින්නේ නැහැ. වඳින්න වටිනවා. ඒක නිසා මේකේ පොයින්ට්ස් දෙක තමයි මම මතක් කරපු විදිහට දන්නේ නැති බව දන්න එක තමයි වටිනාම දේ. ඒ වගේම අපිට මතක් වෙන්නේ ලාභයට සත්කාරයට ඉතුරුන් ටික විතරයි. අපි යනවා තව එකට ජයන්ත. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඊළඟ ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ එදිනෙදා වැඩවලදී සතිය පිහිටවීම ගැන සඳහන් කිරීමට අවසරයි. කාලයේ හැටියට සක්මන පරියන්කේ අඩු වුණත් එදිනෙදා වැඩවලදී සතිය වැඩිවීමට උත්සාහ කරමි. වත්පිළිවෙත් කරන අවස්ථාවේදී මැටි පහන් සබන්ගා සෝදන වේලාවට මැටි පහනේ ගොරෝසු බව අතර දැනෙන විට එයින් එන ශබ්දයේ වැඩිය. ඒ තඹ පහන් සෝදන වේලාවටත් ඇලුමිනියම් එහෙත් වත්පිළිවෙත් කරන අවස්ථාවේදී මැටි පහන් සබන්ගා සෝදන වේලාවට මැටි පහනේ ගොරෝසු බව අතර දැනෙන විට එයින් එන ශබ්දයේ වැඩිය.
ඒ තඹ පහන් සෝදන වෙලාවටත් ඇලුමිනියම් වලින් සෑදූ භාජන සෝදන වෙලාවටත් කෝප්ප සෝදන වෙලාවටත් අතට දැනෙන සිනිඳු බව සමග ඇහෙන සියුම් ශබ්දය මැටි පහන් වලින් නිකුත් වන ශබ්දයට සාපේක්ෂව අඩුය. එතනදී නිතර හිතට දැනෙන දෙයක් තමා හිත තැන්පත් වන තරමට හිතේ කතාව අඩු බවත් හුස්මේ මැද කොටස හොඳින් හිතට දැනෙනවා වාගේ. භාජන සෝදන විට අතට දැනෙන සියුම් ගොරෝසු භවයේදී එහි මැද කොටස හොඳින් හිතට දැනුණා. ඇමදින විටද එය එසේම දැනෙනවා. අතට දැනෙන දේ හා ශබ්දයට වඩාත්ම හිත යොමු කිරීම වරහන් තුල සතියේදීම නිසා වැඩ අධික අවස්ථාවලදී කොතරම් වැඩ අධික වුවත් තරහ හිතක් නැතුව හිමිහිට නිහඬව වැඩෙහි යෙදෙනවා. බුද්ධ වන්දනාවේදීත් ලොකුමෑණියන් වහන්සේ එකට වන්දනා කරනකොට යම් ගාථාවක් කියුවත් ඒක මතක නැති බවත් ඊළඟ ගාථාවට ආපසු සතිය පැමිණීමත් අතරදී හිත පිට යන බව හොඳින් හඳුනා ගනිමින් තොල්වලට ඉන්න ඉරියව්වට හිත යොමු කරමින් සතිමත් බුද්ධ වන්දනාව කරනවා. ගරු ස්වාමීන් වහන්සේ වැරදි අඩුපාඩු ඇතනම් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට මේ පින් නිවන් පිණසම හේතු වේවා. තෙරුවන් සරණයි. මොකද්ද මෑණියන්ගේ නම? දාලා නැහැ ස්වාමීන් වහන්සේ. පිළිසරණ මෑණියෝ පොඩි මෑණියෝ ඒ මෑණි අවුරුදු 8ක විතර ඇති. වැඩ කරන ගමන් ආයෙනම් කියන්න ගත්තාම කියනවා හරි පුදුම ලස්සනට කියනවා. ඉතින් ඒක තමයි අපි SMS එක දාලා තියෙන්නේ slowly, mindfully, silently. ඉතින් අපි SMS කියලා කියන්නේ ටෙලිෆෝන් එකේ යවන sending short message නේ. නමුත් අපි දාලා තියෙනවා SMS කියලා. ඉතින් එතකොට පුදුම විදියට මේ ශබ්ද අඩු වෙනකොටම නැත්තම් Tamange පිට වෙන ශබ්ද අහනකොටම ඇතුළට self මේ awareness එකක් එනවා. මම දැන් මෙතන කියන තැනට. ඉතින් ඒ නිසා එක්කෙනෙක් හිටියොත් හුඟක් දඟලන පිරිසේ ඒ මනුස්සයා දකින්නකොටම අනික් කට්ටිය කොන්ෂස් වෙනවා. අනික් කට්ටිය නිකන් එකපාරට සතිමත් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වඩිනවා දකින්නවනම් ඒ යනකොට කට්ටිය කතා හිතුත් කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා නිස්සද්ද වෙයල්ලා. උන්වහන්සේ සද්ද කරනවට කැමති නෑ. උඹලා එමෙතනට එන්න කැමති නම් නිස්සද්ද වෙයල්ලා කියලා. ඉතින් බුදුරජාණන්සේ ගිහිල්ලා අහනවා මං එනකොට මොකද්ද කරගෙන හිටපු කතාව කියලා. මං ආපු නිසා මොකක්ද අඩාලුනේ කියලා. නෑ ස්වාමීන් වහන්සේට ඒක ඕන වෙලාවක අහගතයි. අපි මේ ප්‍රශ්නට යන්කෝ කියලා අර නිස්සද්ද භාවයේ හරියට පෙන්ලා දෙනවා. නමුත් ඔය මෑනියෝ ඉන්න වයසේ හරිම කලබලකාරී වයසක් එන්නේ. එතෙන්දී අත ගන්නකොට ඒ දැනෙනදී BBC එකේ කරලා තියෙනවා රිසර්ච් එකක් මේ කොරෝනා ඇවිල්ලා ප්ලේන්ස් යනවා අඩුයි වාහන පාරේ අඩු වෙනකොට කුරුල්ලන්ගේ ශබ්ද අඩු වෙලා. මොකද උන්නුත් වයිෆ්ට කතා කරනකොට හයියෙන් කතා කරන්න එපා. මෙතන ප්ලේන් එකක් යනවා වාහනේ ශබ්ද යනවා. ඉතින් නැචරල් සවුන්ඩ්ස් වල අඩු වෙලා. අපේ දෙව්මිනි ලියනවා නිරංජනේ මොකද කියලා කියන බලංගොඩ දුවේ ළමයාගේ. දැන් මතක නැති වෙන සයිස් එකේ කෙල්ල. ඈ හිමංසා දෙව්මිනි. තුන්වෙනි ලියුම ලියනවා උදේ පාන්දර කුරුල්ලන්ගේ සද්දේ. ඊට පස්සේ දවල් වෙනකොට ඒකේ ටෝන් එක හැන්ද වෙනකොට ඉවර වෙනකොට උදේ පාන්දර තියෙන හරි පිබිදිච්ච ගතියක්ලු. දවල් වෙනකොට පොඩි ෆයිට් එකක් තියෙනවලු කැමත් එක. රෑ වෙනකොට බයක් සහිතව නිකන් මුළු ගැන්වෙන ස්වභාවයක් මේ ළමයා හිතලා කියනවත් දන්නේ නැහැ. ඒකට අපි මෙහෙම බලන්නේ නෑනේ. අපි එහෙම බලන්නේ අපිට ඒ සද්ද දිහා අහනකොට අහන්න හොඳ සීබුද්ධියෙන් ඇහුවොත් උමුත් බණක් කියනවා. ඉතින් ඒ නිසා අපි නිස්සද්ද වුණ ගමන් ඇත්තටම බුදුහාමුදුරුවෝ කතා කරනවා. අපි දොඩමළු වෙච්ච ගම. ඉතින් ඊට පස්සේ ආය බුදුහාමුදුරුවෝ තියා මම හිතන්නේ යේසුස් වහන්සේවත් එයිද කියලා. මොකද මේ කචකචෙත් එක මොනවක් කරන්න බෑ. ඉතින් ඇතුළට ඇහෙන එකයි Tamanට ලැබෙන තොරතුරු ටිකයි හරියට එකතු කරගත්තොත් වැඩේට ඔක්කොම ලැබ් එකක් තියෙනවා. ලැබ් එකට අවශ්‍ය උපකරණ ටිකක් තියෙනවා. අපි ෆුල් ෆ්ලෙජ් එහෙම නැත්නම් අංග සම්පූර්ණ විද්‍යාගාරයක් අපිට තියෙනවා. ඉතින් මේ පොඩි එකෙක් මේ මට්ටමට ආවට පස්සේ දැන් මේ පොඩි එකී මේ පොඩි මෑණියෝ ලොකු මෑණි කෙනෙක් වෙච්ච දවසට හිතන්න. කොහොමද වෙන්නේ කියලා. හෙට මේ වෙලාවට තියෙනවා රොක්හැම්ප්ටන් වල සතිපාසලේ පොඩි ළමයි කතා කරන අවුරුදු 13 ළමයි තමයි රචන කියවන්නේ. අඩුම එක්කන අවුරුදු 5යි දැන් එයාට 6ක් වෙලා. එතන ඉල්ල 13 4 දක්වා ළමයිගේ සතිපාසල විස්තරයක් යනවා. එතකොට හිතෙනවා මේ අර දහම්බෙරේ හැඬ වූ කල යලි ඉපදී පිම්බීමේ අපිට වඩා දුර යන වග සැක නැහැ බැලුවම පෙනේ කියලා. ඊළම හරීම මේ බුද්ධ ආගමක්වත් දන්නේ නැහැ. මේ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් මේ පොඩි උන්ගේ වැඩේ නිසා අපි මේ වැඩි හිටියන් ලොකු ඔච්චමක් තියෙනවා.
අපි මොනවද මේ අල්ලගෙන දඟලගෙන මේ වලිය තද කරගෙන හපාගෙන නැටුවට උන් නිකන් සෑල්ලුවෙන් කතා කරලා. ඒ නිසා මෑනියුන්ගේ ලැබ් එක හරි ඒ කියන්නේ ඔක්කොම බඩු ටික තියෙනවා. ඕකමයි කරන්න තියෙන්නේ. පුළුවන් තරම් ලියලෙවන්න මම හිතන්නේ පිළිසරණ ඉන්න පොඩි මෑනියෝ කියලා මම හිතනවා. අනිත් දවසේ මෑනියෝ මේ උඹේ නම ලියපන් ඈ. එතකොට ඒක මට තුරුම්පු කාඩයක් වෙනවනේ. ජයන්ත තව එකක්. හොඳයි ස්වාමීන් වහන්සේ අවසරයි ඊළඟ ප්‍රශ්නෙට යන්න. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. පසුගිය දෙදින තුල කළ භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස මාගේ කය සහ සිතට යම් තාක් දුරට සංයමයක් ඇති වූ බව වැටහුණි. අද දවසේ උදේවරුව සතිය පිහිටුවාගෙන සිත කය සංයමයකින් යුතුව නිවසේ අනිකුත් කටයුතු කරන්නට අදිටන් කරගතිමි. අද දවසේ වැඩ අතීතයේදී කර තිබුණත් ඒ පිළිබඳව අදහස් මම කළ යුතුය යන්නේ. අද දවසේ වැඩ අතීතයේදී කර තිබුණත් ඒ පිළිබඳ අදහස මම කළ යුතුය යන්නය. අදිෂ්ඨානයේ වෙනස් නිසා වෙනදාට වඩා පහසු බවක් හා සංසුම් බවක් වැටහුණා. මා අතීතයේදී කොපමණ ප්‍රමාද වී ඇතිද? ඒවත් කම් නැත. මේ මොහොතේදී අප්‍රමාද වීමට දරන වෑයම ගැන නිහතමානී ආඩම්බරයක් ඇතිවිය. එය අප සැමගේ සුබ සිද්ධියට උපකාරී වන බව මට විශ්වාසයි. දවසේ වැඩ කරගෙන යන අතර තාත්තාගේ හා පුතාගේ විවාදයක් ඇසුණි. මම සතියට නැඹුරුතාවයේ වැඩි කළා. හුස්ම රැල්ලට අවධානය යොමු කළා. මට තේරුණේ මම හරියට කට්ට ඇතුළට රිංගුව ඉබ්බෙක් වගේ කියලයි. ඉබ්බාගේ එළියේ තිබෙන කොටස් 6 පෙනුනේ මාගේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය ලෙසයි. ඒවා පරිස්සම් කරගන්න දැන් මම බැඳී සිටිනවා. මම නිශ්චලයි. එය තවදුරටත් විග්‍රහ කළ විට මට හැඟුණේ ඒ අයගේ කොටස් කට්ට ඇතුළට නොගෙන ඇති බවයි. ඊයේ රාත්‍රියේ නිින්දට යන විට මම හුස්ම රැල්ල ගැන අවධානය යොමු කළෙමි. හුස්ම ගැනීම පිටකිරීම වෙන්වෙන්ව පරීක්ෂා කළෙමි. මට තේරුණේ මාව ඇඟින් ගැලවී පාවෙන බවය. මා ඉදිරියේ හිස් බවක් නලියන බවක් දැක්කෙමි. ටික වේලාවකින් නිින්දට ගියෙමි. මාහට උපදෙසක් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔය ඉතින් කට්ට ඇතුළට ගිය වෙලාව නම් පේනවා අනික කට්ට එළියට ඇවිල්ලා දාගන්න නැහැ කියලා අපි කට්ට එළියට වෙලාවේ අනික මිනිස්සු මූණට කෙල ගහනවා. මූත් භාවනාකාරයතු බයන කෑ ගහන කෑ ගැහිල්ලක් කියලා. එතකොට අඬු බඩු පුම්බගෙනනේ අපි වැඩ කරන්නේ. අන්න ඒ වෙලාවේ කවුරු හරි ඉන්න ඕනේ පොඩ්ඩක් කට්ටට තට්ටුවක් දාන්න. මේ උඹ යෝගාවචරේ උඹ වැඩක් බලාගනින් කියලා. ඉතින් ඒක කවුරු කරයිද කියන්න බෑ. ඒක සත්‍යමත් කෙනෙක්ම කරන්නේ නැහැ. ඉතින් උඹ ගහට තට්ටු කරනවා වගේ, ගොළු බෙල්ලෙකුට තට්ටු කරා වගේ, ඉබ්බෙකුට තට්ටු කරා වගේ ඇතුළට ගන්න එක හමුදායේ වැඩක් කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ පුම්බකට ගහ ගන්න යනවා කියලානේ කියන්නේ. ඉතින් ඒ වෙනුවට ඒකත් අපි බංකරයක් හදලා තියෙනවා. අපි හදිසියක් වුණොත් බැරිනොත් රින්ගනවා බංකරය ඇතුළට. අන්නේ වගේ යුද උපක්‍රම තමයි මේක හැමතැනම ක්‍රියාත්මක. ඒ නිසා බුදුම පඬිස්සංශ කියනවා මට තියෙන ජොබ් දෙකයි ලෝකේ. එකක් හමුදා පුහුණුව, අනිත් එක විපස්සනා භාවනාව. ඉතින් මේ දෙකෙන් හමුදාවේදී සතු මරන්න වෙන්න ඉඩ තියෙන නිසා මම විපස්සනා පුරුදු කරන්න ගියයි කියලා වෙන ඔක්කොම ජොබ් බොරුව කරන්න කිව්වා. අනික සියලුම බොරු ඔයව කරන්නේ නිකන් බැටල් ෆ්‍රන්ට් එකේ කරන ජොබ් එක නෙවෙයි. නිකන් අරේ මේන් ඉතින් ඔය මේ ආලවට්ටමනේ. මේකට ගියාට පස්සේ උයිසරුණොත් මොකද බුලට් එක අඳුරන්නේ නැනේ ගැවුත්තද ඔළුවද කියලා. ඉතින් ඒ වෙලාවේ අඬු අකුල ගන්නවා කියන එක අතරමැදි අවස්ථාවක්. අපි කියනවා මේ යුද්ධ පෙරමුණ පසර ගන්න වෙලාව. අපි මේ බැරකෙට ගෙනිලා සංවිධානය කරලා කියන ඔහොම ගහලා බෑපුතෝ මෙන්න මෙතෙන්ද ගහපන් මෙතන වල්නරබල් පොයින්ට් එක වැන්ටේජ් එකට ගහවිය කියලා. ඉතින් අපි හිතන්නේ පස්සට යනකොට හිතන්නේ මේ පෙරදිලා යනවා කියලා නෑ. පෙරදිලා යෑමක් නෙවෙයි. ඉතින් අන්නේ උපක්‍රම ටික ඔක්කොම මේ ඔය භාවනා කරනකොට තියෙන ටික තමයි උගාක් වැඩ කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට කාට හරි කරදරයක් අනවශ්‍ය විදිහට කතා කරනකොට අපි self conscious වෙනවනේ. ඒ self conscious වෙන එක අපිට තේරුම් ගන්න අපි මෙතෙක්කල් සතිය නැතුව ඉන්න කාලේ කී දෙනෙක් යන නොතකා කොයි විදිහට අපි කටයුතු කරන්නේ නැද්ද? හෙළුවෙන් ඒ කියන්නේ. වල්නරබලි ඉන්න ඇද්ද? එතකොට අපිට කියන්න කෙනෙක් හිටියේ නෑනේ. අපි ඉල්ලලා තිබුණේ නැහැ. දැන් අපි පවරනවා. අනේ මං අතින් වැඩි විදියට කතාවක් වුණොත්, සද්දයක් වුණොත්, හිතවිල්ලක් ආවොත් අනේ මට කියලා දෙන්නයි කිය. ඕකට තමයි මං කියන්නේ නියතමානී කිය. ඔය තමයි මං කියන්නේ අවංකකම කියලා. එතකොට අපි ළඟ ඉන්න ඔක්කොම අපිට කණ්ණාඩියක් වෙනවා. ඇත්තටම මේ දෙන්න නිසා දෙන්න අරවර කතා කරනකොට මගේ සතිය වැඩි වෙනවා. ඒක තේරුම් ගන්න කල් යනවා. අපිට හිතෙන්නේ මේ දෙච්චර දින්නේ බලන්නකො හයියෙන් කෑ ගන්න මේ සතිමත් වෙනෙක් ඉන්න කෙනෙක් බව දන්නේ නැහැ නේ කියලා. පන්න ධම්මික අමඳුර කිව්වම භාවනා කරන්න බෑ පෙන්වන්න එපා. උන් ඔය කෑ ගහපොතේ උඹ අඬු අකුල ගනි.
ඒකල දැනගනින් උඹ අනුපුම්බන වෙලාවක් එනවා. අන්නේ වෙලාවේ උඹට කියලා දෙන කවුරුත් නැත්තම් උඹ වල්නරබල්. බුදුජානනාංශෙක සතිය ඇතුලෙන් දෙනවා නැත්තම් පිටින් කල්යාණ මිත්‍රෙක් දෙනවා. මේ අඬු පුප්පන්න යන්න එපා. පුප්පනකොට කවුරු ඇවිල්ලා මතක් කරයි කියලා. ඉතින් ඒක නිසා කුම්බෝව අංගානි සකේ කපාලේ සමාදාහම් බික්කු මනෝ විතක්කේ. අනිශ්චිතෝ අඤ්ඤ මහෙට්ටයානෝ පරිනිබ්බුතෝසෝ න උපවදීය කංචි. ඉබ්බෙක් කට ඇතුළට යන්නාසේ භික්ෂුව තමන්ගේ මනෝ විතක්ක අකුල ගන්නවා. ඒ කියන්නේ අඬු ඇතුළට ගන්නවා වගේ අර කතා කරන්න දෙන්න හොඳ. මේ තාත්තා කතා කරන පුතා කෑ ගන්නවා. පුතාට දෙන්නේ ඒ මොකක්වත් අපිට ඕනේ ඒවා මනෝ විතක්ක. අනිශ්චිතෝ අඤ්ඤ මහෙට්ටයානෝ ඔය එකක්වත් නිශ්චය කරන්න එපා. ඕවා නිසා යමක් හට ගන්න දෙන්න අඤ්ඤ මහෙට්ටයානෝ අනුන්ට දොස් කියන්නත් එපා. එයා පරිනිබ්බුතයි. න උපවදීය කංචි කාටවත් මොනවක්වත් කියන්න වාදනා ගන්න යන්නේ මොකද දැන් දිනලා ඉවරනේ. අර දෙන්න හදන එක වැත්තේ. දැන් මම බේරිලානේ. මෙයාට විතරයි මේ මොනවද කියන්නේ රිහැබිලිටේෂන් කරන්න පුළුවන්. මෙයාට විතරයි තව කෙනෙක් මොකද්ද කියන්නේ මේ රිහැබිලිටේෂන් පුනරුත්ථාපනය කරන්න. මොකද ඉස්සලා මෙයා දන්නව අකුල ගන්න. මෙයා අඬු පුප්පගෙන බැන්න නම් මිනිහා වල්නරබල් ඌ එක්ස්පෝස්ඩ්. ඉතින් ඒ නිසා බුදුචානන්සේ කියන්නේ ඉක්ලොඹ ගොඩ වෑන් අනික් කට්ටිය ගොඩ වෑන්. උන්දලාගේ බැලන්ස් එක උන්දලාට බලා ගන්න කියපන්. උඹ ඔබේ බැලන්ස් එක බලපන්. උඹ බැලන්ස් උනාට පස්සේ අරක බලපන්. ඒක මේ ලෝකේ එකෙකුටවත් තේරෙන්නේ නැහැ. මේ කොරෝනා ආවට පස්සේ හරීම පැහැදිලි මේ රජයෙන් මේක නතර කරන් බලා ඉන්නවනේ. ඉංගලන්තේ රජය කිව්වා උඹලා මොනවා කරොත් උඹලට දීලා තියෙන ඩිවයිසස් ඕනේ නම් මුක වඩන් දාපල්ලා ඕනනම් තහංචි දී දාපල්ලා මම රට අරිනවා. ඒ වගේ එකක් තමයි ලංකාවේ තියන්නේ හොඳින් හරි නරකින් හරි ඒක වෙනම කතාවක්. කෙසේ නමුත් ඒ තමන් අරසා වුණාට පස්සේ මේ දේ කරන එක තමයි ඔක වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ජයන්ත වෙලාව හැටියට අපි මෙතනින් මේ වැඩේ නතර කරන්න වෙනවා. ප්‍රශ්න කීයක් අතේ ඉතුරු වෙනවද? තව ගොඩක් තියෙන සායන 10ක් විතර තියෙනවා. එච්චර කොහෙද ඔබ වදනවද? නෑ ස්වාමීන් වහන්සේ 6යි අපි කිව්වේ. 16ක් තියෙනවා කියලා කිව්වේ. 16ක් තියෙනවා 6ක් අපි කිව්වා. මොකද මේ අපිට වැඩ වගේක් තියෙන නිසා අපි එහෙනම් අද ධර්ම දේශනාවෙන් පස්සේ වෙලාවක් ගන්න බලමු. ඔයකොල්ලෝ රැ 7 වෙනවනේ එතකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවට පුළුවන් වෙයි ස්වාමීන් වහන්සේ. හැබැයි මට කෝපි එකක් හදලා ඕනේ වෙලාවට. හොඳයි ස්වාමීන් වහන්සේ. ඊ කොෆි එකක් දෙන්න. ඔව්. ඊ කොෆි එක. හොඳයි එහෙනම් අපි 15 කුටිය ස්වාමීන් වහන්සේට මතක් කරනවා මේකේ સમાප්තිය සටහන් කරන්න කියලා. අපි එතනින් අපේ සාකච්ඡාවේ මේ සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරනවා. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සෙනසුරාදා දවසේ සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවයි මේ නිමාවුනේ. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක දෙස් විදෙස් යෝගාවචර පිරිසක් පින්වත් පිරිසක් සම්බන්ධ වුණු ධර්ම සභාවක බණපොතින් දහම් කරුණු ඉදිරිපත් කරේ 13 කුටියේ පූජනීය ස්වාමීන් වහන්සේ අධ්‍යක්ීම් බහුලව ඉදිරිපත් කරන්නට යෙදුණා. වටිනා සාකච්ඡාවක් සිද්ධ වුණේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. මංගල කාරණාව ධර්ම සාකච්ඡාව කියන එක. ඉතින් ඒ ආකාරයෙන් දැන් අපිට පැහැදිලි වුණා. ඉදිරිපත් කරන්නට යෙදුණු කරුණු පූජනීය නායක ස්වාමීන් වහන්සේ විසිතුරු ලෙස විවරණය කරන්නට යෙදුණා. එසේ සිද්ධ කරගත්තා වූ පිණුත් අපි සෑම සම්බන්ධ වෙලා සිද්ධ කරගත්තා වූ පිණුත් අපටත් ලෝවැස්සැමටත් නිවනෙන් සැනසෙන්න හේතු වේවා කියන ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා මෙසේ පින් දෙමු. එත්තාවතා ජම් හේහි සම්පතම් පුඤ්ඤ සම්පදං